හරි අපිට කතා කරන්න තියෙන්නේ බං අද මේ දත්ත ව්‍යුහ කියන කොටස data structured කියන ටික. ඒකට අපි වර්ණය පුනර්කරණය ඒ ටික ගැන කතා කරලා ඉවරයි. ඒකෙන් ගණනුත් සෑහෙන ප්‍රමාණයක් හදලා ඉවරයි. අද අපිට තියෙන්නේ මේ දත්ත ව්‍යුහ data structured කියන කොටස. අපි ඒ ටික ගැන කතා කරමු. හරි එතකොට ඔයාලා පොතේ shape එකේ පිරලා ගන්න මේ දත්ත ව්‍යුහ කියන කොටස. දත්ත ව්‍යුහ කියලා ගත්තොත් බං මේ සාමාන්‍ය දත්ත ව්‍යුහයක් පාවිච්චි වෙන්නේ මේ අර එක වගේ දත්ත සෙට් එකක් ගබඩා කරලා තියාගන්න. මොකද්ද බං මේ එක වගේ දත්ත සෙට් එකක් ගබඩා කරලා තියාගන්න තමයි දත්ත ව්‍යුහ කියන කොටස පාවිච්චි වෙන්නේ. එතකොට දත්ත ව්‍යුහ ගත්තොත් ප්‍රධාන ආකාර හතරක් අපිට ඉගෙන ගන්න තියෙනවා බං list, tuple, set, dictionary කියලා ওই කොටස් ටික ගැන අපිට කතා කරගන්න තියෙනවා. එතකොට ඔය හතර ගැන ගත්තොත් බං මේ ඔය හතරේ අර පට්ට වැදගත් කොටසක් තියෙන්න බෑ අනිවාර්යයෙන්ම. එතකොට ඔය හතරේ මාර වැදගත් කොටසක් විදිහට දකින්න පුළුවන් බං මේ list කියන කොටස. මොකද list කියන කොටස අල්ලගත්තොත් අපිට exam එකේ දෙන ගොඩක් රචනා ප්‍රශ්න ටික මාර විදිහට ගොඩ දාගන්න පුළුවන්. හේතුව list එකත් එක්ක වර්ණයක් අනුක්‍රමණයක් පුනර්කරණයක් සෙට් කරලා ගත්තොත් අපිට අර එයා දෙන ගාන නිකම්ම හදලා දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් බම් මේ හිතහල්ලා සංඛ්‍යා පහක් ආදානය කරලා ඒකෙන් විශාලමික හොයන්න තියෙනවා කියලා. ඒතකොට ওই සංඛ්‍යා පහෙන් විශාලමික හොයන්න නම් අපි if else දාලා මාර මැච් එකක් ගහලා තමයි හොයාගන්න වෙන්නේ. මතකනේ අපි සංඛ්‍යා 3කින් විශාලමික හෙව්වා. ඒතකොට ඒ වගේ පාත් ගොඩකට යන්න වෙනවා සංඛ්‍යා 5කින් විශාලමිකක් හෙව්වොත්. ඒතකොට අපිට ලිස්ට් අපි දැනගෙන ඉන්නවා නම් හරියට අපිට පුළුවන් ආදානය කරන සංඛ්‍යා ටික ලිස්ට් එකකට ඇපෙන් කරලා ඒකෙන් කෙලින්ම විශාලම සංඛ්‍යාව කෙලින්ම මැක්ස් කියන ශ්‍රිතේ පාවිච්චි කරලා එළියට ගන්න. හරි. ඒතකොට ඔය කියපු වචන සමහර ඒවා උඹලා දන්නේ නැහැ. වැඩේ කරගෙන යද්දි ගානට තේරෙයි. එතකොට දත්ත ව්‍යුහ තමයි අද මාතෘකාව ලියාගෙන සේප් එකේ දත්ත ව්‍යුහ කියලා. හරි. එතකොට දත්ත ව්‍යුහ data structured. එතකොට බම් මේ වැඩි සිංහල මුකුත් අපිට අත්‍යවශ්‍ය නැහැ නේ බං. මොකද පොතේ ඕන නෝට් ටික තියෙනවා. ඒවා පාඩම් කරගන්න ඕනෙත් නැහැ. අත්‍යවශ්‍යම ටික අපි මෙතන සාකච්ඡා කරමු. මොකද මේ ඕනට වඩා සිංහල අපිට ඕනේ නැහැ. අපිට ඕනේ වැඩේ මොකක්ද වෙන්න ඕනේ කියලා. හරි. එතකොට ලියා ගන්න ඩොට් ටිකක් දාලා ප්‍රධාන දත්ත ව්‍යුහ ආකාර හතරකි. ප්‍රධාන දත්ත ව්‍යුහ ආකාර හතරකි. අංක 1 list. අංක 1 list. अंक 2 टपल, अंक 2 टपल, 3 डिक्शनरी, 4 सेट. හරි. එතකොට ඔය හතර ගැන තමයි අපිට කතා කරගන්න තියෙන්නේ. ඕකෙත් මාර වැදගත් කොටස තමයි ලිස්ට් කියන කොටස. අපි එතනින් වැඩේ පටන් ගමු. හරි. එතකොට දැන් උඹලා අපි මෙතනට එද්දි බං අපි අර මුල් ටික නියමට කරලා ඇවිල්ලා තියෙන්නේ. ඒ ගණන් ටික මම උඹලට කිව්වා දෙතුන් පාරක් හදන්න. එතකොට ඒ කියපු ටික නියමට කරලා තමයි මෙතනට සෙට් වෙන්න ඕනේ. මොකද මේ ටික ඉවර වෙච්ච ගමන් පාඩම ඉවරයි. එතකොට හරිම ලේසියෙන් අපිට විභාග ප්‍රශ්න ටික ඔක්කොම ගොඩ දා ගන්න පුළුවන්. එතනට මැච් එක ගහ ගන්න නම් අර කලින් කියපු ටික අනිවාර්යෙන් සුපිරියට බලලා කියපු විදිහට වැඩ ටික කරලා මෙතනට සෙට්ලා තියෙන්න ඕනේ. හරි. එතකොට බං මේ අද කතා කරන කොටස, ඒ කියන්නේ දැන් අපි පටන් ගමු ලිස්ට් කියන කොටසෙන්. සාමාන්‍යයෙන් අර ඉතුරු කොටස් තුනටත් වඩා වැඩි ප්‍රමාණයක් ලිස්ට් ගැන කතා කරනවා. මොකද ලිස්ට් එක තමයි ඉතුරු සෙට් එකම බද්ධ වෙලා තියෙන්නේ. දැන් මේ කියන්නේ මොකක්ද ලිස්ට් මෙච්චර වැදගත්ද ඔය කියන කතන්දර ටික උඹලට තේරෙයි විභාග ප්‍රශ්නයක් කරන්න යද්දි. එතකන් සේප් එකේ ලියාගනින් ලිස්ට් කියලා. පැත්තකින් දාගනින් ඕන හැෂ්ටැග් එකක් දාලා පට්ට වැදගත් කියලා. ඒත් ප්‍රශ්නයක් නෑ. මොකද ඒ තරම් වැදගත් මේ කියන කොටස ලියාගන්න මාතෘකාව ලිස්ට් කියලා. හරි. මාතෘකාව මොකද්ද බං? එතකොට ඇවිල්ලා ලිස්ට් තමයි මාතෘකාව. මේක ගැන ඇත්තටම බං මේකේ සමහර දේවල් අපි කලින් ඉගෙනගෙන තියෙනවා. හේතුව අර මේ ස්ට්‍රින්ග් ගැන කතා කරද්දි ස්ට්‍රින්ග් අගයක් ප්‍රවේශ වෙන එක ඔය ගැන කතන්දර චුට්ටක් අපි කතා කරා. ඒතකොට ඒ වචන ටිකමයි තමයි මෙතනත් තියෙන්නේ. පොඩ්ඩක් බලාගෙන ඊට වඩා චුට්ටි වෙනස්කම් ටිකක් තමයි වෙන්නේ. හරි. ලිස්ට් එකක් බං ඇත්තටම පටන් ගන්නෙ ලිස්ට් එකේ දත්ත ටික දාන්නේ මෙන්න මේ කියන කොටු අරහන ඇතුළේ. හරි. මම අගයන් ටිකක් දාගෙන යන්නම්. හරි. දැනට ඔය ඇති කියමුකෝ. ඔන්න අගයන් ටිකක් දාම. දැන් මේක තමයි ලිස්ට් එක. හැබැයි අපි දන්නවා මොනවා හරි දත්ත සෙට් එකක් తాවකාලිකව ගබඩා කරලා තියාගන්න වේරියබල් පාවිච්චි කරනවා. හරි. මේ ලිස්ට් එක මං L කියන වේරියබල් එකේ ගබඩා කරලා තියාගත්තා. හරිද? ඔච්චරයි කතන්දරේ. එතකොට අර ස්ට්‍රින්ග් වල වගේම මෙයාලටත් තියෙනවා ඉන්ඩෙක්ස් ටිකක් ඒ විදිහමයි ඒ ආකාරයෙන්ම තමයි. හරි. මම ඉන්ඩෙක්ස් ටික උඩින් පොඩ්ඩක් ලියා යන්නම්. මෙයාගේ ඉන්ඩෙක්ස් එකේ බිඳුව 1 2 3. මෙහෙට තව තියෙනවා නම් ওই විදිහට යනවා. එතකොට ස්ට්‍රින්ග් වල වලට මතකයි අග ඉඳන් මේ පැත්තට අපි ඉන්ඩෙක්ස් දාගෙන ගියා. එතකොට එතනත් ඒ වගේ ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ওই විදිහට තමයි යන්නේ.
හරි. එතකොට ඔයාලා ලිස්ට් කියලා මාතෘකාව ලියාගත්තා. ෂේප් එකේ මෙන්න මේකත් ලියාගන්න. මේ කොටසත් එක්ක අපි මේකෙත් එක්ක ගණිතණු කරන ආකාරය ගැන කතා කරමු. හරි. මේ ටික ලියාගන්නකො ටක් ගාලා. හරි නේද? හරි. එතකොට ලිස්ට් එකට තියෙන පළවෙනි චූටි ඩොට් එක ඔයාලා ෂේප් එකේ චූටි ඩොට් එකක් දාලා ලියා ගන්න. ලිස්ට් එකක ඇති අයිතම ප්‍රවේශ කිරීම. ලිස්ට් එකක ඇති අයිතම ප්‍රවේශ කිරීම. හරි. එතකොට ඔල්රෙඩි ඔයාලා දන්නවා මේ ටික මොකද අපි ස්ට්‍රින්ග් වල අයිතම ප්‍රවේශ කරා. ඒ විදිහම තමයි බං. හැබැයි ඒක තන කරා කියලා මෙතන නොකර අපිට යන්න බෑ. මොකද ඒක ස්ට්‍රින්ග් වලටත් වඩා මෙතනට තමයි මාර වැදගත් වෙන්නේ. හරි. ලියා ගන්න චූටියට මොකක්ද ලිස්ට් එකක අයිතම ප්‍රවේශ කිරීම. හරි. හරි. එතකොට බම් මේ අපි ලිස්ට් එකක අයිතම ප්‍රවේශ කරන්න ගන්න පාවිච්චි කරන්නේ මෙන්න මේකේ ඉන්ඩෙක්ස් ටික. එක්ක අපිට බිංදුව ඉඳන් මේ පැත්තට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඍණ එකේ ඉඳන් මේ පැත්තට පාවිච්චි කරන්නත් පුළුවන්. කොහොම පාවිච්චි කරත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ෂේප් එකේ චූටි වේරියබල් ටිකක් අරගෙන මම පොඩි a කියලා වේරියබල් එකක් අරින්නම්. ලිස්ට් එකට දීලා තියෙන වේරියබල් එකේ නම l නේ. ආයෙනම් l ගේ මම කියන්නම් එක හරි l ගේ එක ප්‍රවේශ කරන්න. දැනට මෙහෙම මම වේරියබල් ටිකක් ලියාගෙන print ටික දාගෙන යන්න. ඊට පස්සේ මම b කියලා වේරියබල් එකක් ගන්නම්. l ගේ කීයද ඍණ දෙක ප්‍රවේශ කරන්න. හරි. ඊට පස්සේ මම කියනවා c කියලා වේරියබල් එකක් අරගෙන l ගේ එකේ ඉඳන් හරි එකේ ඉඳන් 3 දක්වා ප්‍රවේශ කරන්න. හරි මෙතනට එන්න ඕනේ කොලන් එක. හරි එතකොට මේ ටිකේ print ටික මම ගත්තොත් මේ විදිහට හරි ඔයාලා මේක තනි පෙළට ලියාගන්න මට පල්ලෙහා මදිහින්ද මම මේ පැත්තට ගන්නම්. මම කරනවා print a ව ඊට පස්සේ print කරනවා කවද b ව ඊට පස්සේ මම print කරන්නම් c ව. හරි එතකොට මේ තුන print කරාට පස්සේ න output එක ගැන හිතන්න. print a variable එකෙන් මොකක්ද වෙලා තියෙන්නේ l කියන list එකේ පළවෙනි item එක මෙයා ප්‍රවේශ කරලා. පළවෙනි item එක කියන්නේ මොකක්ද කියලා බලන්නකෝ. පළවෙනි index එක අන්න සිරා. පළවෙනි item එක කිව්වොත් යකෝ එකනේ. එහෙම නෙමෙයි. l ගේ පළවෙනි index එක. l ගේ පළවෙනි index එකේ තියෙන 4. එහෙනම් මේකේ output එක අපිට හම්බෙයි 4 කියලා. ඊට පස්සේ බලන්න මේ b ගේ ඍණ 2 b ගේ ඍණ 2 ආ ඍණ 2 කියන්නේ ඍණ 1 ඍණ 2 අන්න සිරා. එහෙනම් මෙතන print වෙයි කවද බං 6 ව. ඊට පස්සේ print c මෙන්න මේක වැදගත්. අගයන් පරාසයක් එකිනෙකට එකපාර බලා ගන්න එක. දැන් මෙතන බලන්න එකේ සිට 3 කියලානේ තියෙන්නේ. 3ට එකක් අඩු වෙන දක්වා මෙයාලා print වෙනවා. 1 කියන්නේ මොකක්ද? 1 කියන්නේ 4. ඊට පස්සේ මේ ඔක්කොම මේ කොටු අරහන් තුල ඉන්නේ output එක. එකෙන් පටන් ගත්තා 3 දක්වානේ. 3 7නේ 3 දක්වා කිව්වට 3 print වෙන්නේ නැහැ. 3ට වඩා එකක් අඩුයි. එහෙනම් එකේ සිට 2 දක්වා තමයි සිරාවටම මෙතන print වෙන්නේ. එහෙනම් 1 4 2 කීයද? 6. හරි. එතකොට ඔයාලා මේකේ වැදගත් කොටසකට තියෙන්නේ මෙන්න මේ කොටස. මෙතනින් තමයි ආරම්භ කරන ආරම්භක index එක. මෙතන දීලා තියෙන අගයක් තියෙනවානේ. දී ඇති අගය ඍණ 1 දක්වා මුද්‍රණය වේ. හරි. එතකොට හරිම පිළිවෙලට මේ ටික දාගන්න. එතකොට ඔයාලට කතන්දරේ කෙටින්ම ගොඩ බම්. මොකද මේ අගයන් ප්‍රවේශ කරන එකනේ. ඒතර අපි දන්නවා ඉන්ඩෙක්ස් එකකින් අන්න ප්‍රවේශ වෙනවා. අගයන් පරාසයක් ගන්න ඕන නම් හරි පටන් ගන්න ඕන එක දාන්න ඕනේ. අවසන් වෙන්න ඕන එකට වඩා එකක් වැඩියෙන් දැම්ම නම් හරි. මොකද දාන එකට වඩා එකක් අඩුවෙන් තමයි අගයන් ටික ප්‍රවේශ වෙන්නේ. එතකොට මේක ඔයාලා දැනටමත් ලියාගත්තා. මේ ටික පිළිවෙලට ලියා ගන්න. ඊට පල්ලෙහාන් print ටික දාගන්න. output එක මේ විදිහට දාගන්න. හොඳට මතක තියාගන්න output එක අපිට හම්බෙන්නේ කොටු අරහන් ඇතුළෙම තමයි. මොකද print වෙන්නේ list එකක් හින්දා. හරි. ටක් ගාලා දාගන්න.
හරි. එතකොට බම් මේ අපේ පොතේ ඔයාලට හම්බෙලා තියෙන පොතේ අපි පාවිච්චි කරලා තියෙන්නේ ලිස්ට් එක ඇතුලේ string දත්ත ගබඩා කරලා. එතකොට එතන string තියෙන හින්දා මම මෙතන numbers ගබඩා කරපුවාම වෙන දේ කියන්නම්. එතකොට string ගබඩා කරපු ටික එහෙම ඔයාලයි පොතේ තියෙනවා. ඒ ටික බැලුවා. ඒකම තමයි මෙතන තියෙන්නේ. එතන තියෙන්නේ දත්ත විදිහට string හින්දා මම මෙතන numbers ටික දාගත්තේ ඒ හේතු හින්දා. හරි. එතකොට අඥාන ප්‍රවේශ කරන එක ඌට වඩා දෙයක් කරන්න නෑ ඇත්තටම. හැබැයි තව චුට්ටක් තියෙනවා අපි පොඩ්ඩක් බලමු. හරි. එතකොට දැන් මේ ටික ඔයාලා ලියාගත්තානේ. මම ටිකක් අලුත් කොටසකට යන්නම්. ඒ කියන්නේ අඥාන ප්‍රවේශ කරන එකේම තමයි. හරි. හිතන්න මම මෙහෙම දෙයක් කරනවා. වේරියබල් එකක් අරින්නම් a කියලා l ගේ බිඳුවේ ඉඳන් කොලන් දෙකක් දාලා හරිද? කොලන් දෙකක් දාලා මම මෙතන දානවා 2 කියලා. ඊට පස්සේ මම මෙයාව print කරනවා. ඒව print කරාට පස්සේ output එක වෙන විදිය පොඩ්ඩක් හිතන්න. ආරම්භකගේ බිඳුවයි. හරි. බිඳුවෙන් තමයි පටන් ගත යුත්තේ. එහෙනම් මුලින්ම තියෙන්නේ කීයද? බිඳුවේ ඉන්ඩෙක්ස් එකට අදාළගේ 1 අන්න 1 print වුණා. කලින් පාවිච්චි කරේ එක කොලන් එකයි. මෙතන කොලන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ තේරුම හොඳට අහගනින්. මේ දාලා තියෙන අගයක් තියෙනවානේ. දැන් මෙතන දාලා තියෙන්නේ 2. එහෙනම් දෙකෙන් එකක් අඩු කරපුවම කීයද? 1යිනේ. එහෙනම් බිඳුවෙන් පටන් අරන් එකක් ඇර print වෙන්න. එකක් ඇර. ඒ කියන්නේ මෙතන දාලා තිබ්බේ 3 නම් දෙකක් ඇර print වෙන්න. දාලා තියෙන 4 නම් 3ක් ඇර print වෙන්න. දැන් මෙතන 2නේ තියෙන්නේ. එහෙනම් බිඳුවෙන් පටන් ගත්තා. එකක් ඇරියා. 4 ඇරියා. ආයි ළඟට ඉන්නේ 6නේ. අන්න 6 print වුණා. හරි. එතකොට බම් මේ තව අයිතම තිබ්බනම් ලේසි. ඉතින් දැනට තියෙන්නේ මෙච්චරයිනේ. ඒකින්ද මෙයාගේ output එක හම්බෙයි. එකක් ඇර නෙමෙයි. 2 තියෙන හින්දා එකක් ඇර. මෙතනට තියෙන අගට වඩා එකක් පන්න තමයි print වෙන්න ඕනේ. එහෙනම් 1 මේ කෑරියා 6. එහෙනම් ඔන්න ඕකේ output එක. මේකත් දාගන්න. එතකොට ඔයාලා මෙතන චූටි note එකක් දාගන්න පුළුවන් ඔයාලට. දී ඇති අගයට වඩා දී ඇති අගය කියලා දාගමුනේ. අගය ඍණ 1 අයිතම ගණනක් මාරු වී දර්ශනය වේ. හරි. ඒ වගේ මොකක් හරි අර මේක දැන් ඉතින් මම දෙන්න ඕන සිංහල පට්ට සිංහල වචනයක් නෙමෙයි ලිඛිත භාෂාවෙන් දෙන්න ඕන මගුලක් නෙමෙයි. ඔයාලා සෙට් වෙන විදිහට දාගන්න. පුළුවන් සිංහලෙන් මොකක් හරි දාගන්න නෝට් එක. මොකද මේ අවුට්පුට් එක දිහා බලුවම අපිට ඒක පේනවා. පස්සේ ඔගේ නෝට් එක දිහා බලද්දි පොඩ්ඩක් අපිට මේ මොකක් හරි සිංහල ටිකක් ලියලා තියෙනවා නම් ඒක වැදගත් වෙනවා. හරි. මේකත් දාගන්නකො ෂේප් එකේ හොම්ම. රයිට්. එතකොට මේ ලිස්ට් එක අගයන් ප්‍රවේශ කරන සම්බන්ධයෙන් ඌට වඩා දෙයක් අපිට කතා කරගන්න නෑ බං. ඇත්තටම ඔච්චරයි තියෙන්නේ. හරි. අපි ලිස්ට් එකට ඊළඟ චූටි මාතෘකාව දාගන්න. චූටි මාතෘකාවක් දාගන්න. ලිස්ට් එකේ අගට අයිතම ඇතුළත් කිරීම. ලිස්ට් එකේ අගට අයිතම ඇතුළත් කිරීම. හරි. එතකොට මෙන්න මේ කියන එක මාර වැදගත්. මොකද බං අපි අර මේ මම අර සාමාන්‍ය ගණන් හදන ක්‍රමයක් ඔයාලට කියලා දෙනවා ඉස්සරහට බං. ලිස්ට් එකත් එක්ක අර එකක් සම්බන්ධ කරලා වැඩක් කරන විදිය. ඒ කියන්නේ ලූප් එකක් කොහොමද ලිස්ට් එකක් එක කනෙක්ට් කරලා අපිට උන අවුට්පුට් එක හරියට ගන්න. අර හොඳම උදාහරණය තමයි සංඛ්‍යා 5කින් විශාලම එක හොයන්න කියලා කියනවා. එතකොට දෙක චෙක් කරලා ඕකෙන් විශාලම එක හොයනවා කියන්නේ හෙන්න චාටර් හදන්න පුළුවන්. චාටර් වැඩේ මොකද කෝඩ් එක හෙන්න ලොකුට එනවා. හරිම සරල විදිහට අපිට ගන්න පුළුවන්. ඔකට ලිස්ට් එකතු කරලා. ඒක පොඩ්ඩක් ඉස්සරහට යන් අපි මේ වගේ ගානක් හදමු. මේ දැන් අපි කතා කරන්න යන්නේ බං ලිස්ට් එකේ අයිතම මකලා දාන්නේ නැතුව තියෙන ලිස්ට් එකේම අගට අලුතෙන් අයිතමයක් ඇතුළත් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. හරි. හරිම ලේසි දෙයක් තියෙන්නේ. මෙච්චරයි කතන්දරේ බං. අපිට තියෙන්නේ ලිස්ට් එකට නමක් දීලා තියෙනවානේ වේරියබල් එකක්. හරි. එහෙනම් l dot වචනය අහගන්න append l dot append ඇතුළත් වෙන්න ඕන අගය අපිට මෙතන දාගන්න පුළුවන්. හිතන්න මම ඇතුළත් කරගන්නේ අගය 10යි කියලා. හරි. එහෙනම් දැන් මම print කරගත්තොත් l print කරගත්තොත් l print වෙයි අපිට
1 4 6 7 10 විදිහට. එහෙනම් මෙන්න කලින් තිබ්බ ලිස්ට් එකේ අගට අලුතෙන් ඇතුළත් කරපු අගය ඇතුළත් වෙලා. හරි. මේකත් හරිම පිළිවෙලට දාගන්න. මෙන්න මේ append කියන වචනේ මාර වැදගත්. ඒක ඇප්ලයි කරන විදිහ හොඳට බලාගන්න. ලිස්ට් එකේ නමත් එක්ක ඩොට් එක append ඇතුළත් විය යුතු අගය. හරි. පිළිවෙලට දාගන්න මේක. හරිම පිළිවෙලට දාගන්න. හරි. එතකොට මං චුට්ටක් මේ ස්පීඩ් වෙනවා වගේ දැනෙයි. එහෙම ස්පීඩ් එකක් නෑ බං. මේකේ අර මේ පුනර්කරණයේ ගානක් නම් අපිට හිතන්න හරි මොන හරි දෙයක් තිබ්බා. මෙතන හිතන්න දෙයක් නෑ කියලා දෙන්න විතරයි තියෙන්නේ. හරි. ඒතර ඔයාලට හිතන්න දෙයක්වත් නෑ කියලා දෙන එක හරියට බලාගෙන ලියාගත්තා නම් ගොඩ. මතක තියාගන්න අග්ගට අමුණනවා නම් append. හරි. එහෙනම් ලිස්ට් එකකට අලුතෙන් අයිතමයක් අග්ගට අමුණන්න ඕන නම් මොකද්ද වචනේ append. හරි. ඊට පස්සේ ලියාගන්න චූටි තුන්වෙනි අනුමාතෘකාව. තුන්වෙනි අනුමාතෘකාව දාගන්න. ලිස්ට් එකක ඇති අයිතම ගණන බලා ගැනීම වරණ ඇතුලේ දාගන්න length එක. ඒ කියන්නේ ලිස්ට් එකේ දිග වගේ. හරි. දිග කිව්වහම කැතින්ද තමයි අයිතම ගණන කියලා කිව්වේ. වරණ ඇතුලේ දාගන්න length එක. හරි. අපි ඔයාලට මතකයි අපි string එකක දිග බැලුවා. එතකොට අපි පාවිච්චි කරේ len කියන keyword එක. මෙතනත් ඒ විදිහම තමයි. අපි try කරලා බලමු. හරිම ලස්සන විදිහට. මම කෙලින්ම print එකක් අරගෙනම වැඩ ඉවරයක් කරන්නද? එහෙම කරමු නෑ. නැත්නම් variable එකක් අරන් ඉන්නම්. a කියලා variable එකක් ගත්තා. වචනේ len. length එකනේ බලන්නේ list එකේ දිග. ඒ කියන්නේ අයිතම කරන්න. ආයෙනම් len කාගේද? l ගේ. len l ගේ. ඊට පස්සේ මම print එකක් දාගත්තොත් මෙන්න මේ a කියන variable එක දැන් බලන්න හොඳටම දන්නවා variable ගැන. variable වෙන්නේ මොන හරි අගයක් temporary ගබඩා කරලා තියාගන්න එක. එතකොට len a temporary ගබඩා කරලා තියාගත්ත a ගේ. එහෙනම් මම a ගේ ගබඩා විච්ච අගය මට බලා ගන්න ඕනේ. ඒකට පාවිච්චි කරනවා print කියන keyword එක. හරි. බලන්න මේකෙත් කීයක් තියෙනවද? අයිතම 1 2 3 4ක් තියෙනවා. එහෙනම් මෙයාගේ output එක පිළිවෙලට 4ක් කියලා. හරි. මේකත් දාගන්න. චූටි දේවල් ටිකක් තියෙන්නේ. ওই ටික හරියට ඉගෙන ගමු. ඊට පස්සේ මේක ගේමක් වෙන්නේ නැහැ. හරි. දාගන්නකෝ ওই ටිකත්. හරි. එතකොට ඊළඟ චූටි මාතෘකාව. ඒ කියන්නේ ලිස්ට් එක ඇතුළේම තියෙන අනු මාතෘකා ටික. හරි. ස්පීඩ් වගේ තමයි. දී හැබැයි ස්පීඩ් නෑ. දෙන ටික දඩබඩ කරලා ලියාගමු. ඕකෙන් ගාණක් හදමු කතන්දරේ ගොඩ. හරි. ඊළඟ චූටි මාතෘකාව දාගන්න ලිස්ට් එකක ඇති අයිතම වෙනස් කිරීම. ඒ කියන්නේ හිතන්නකෝ 4 තියෙන්නේ. මෙතන 4 නෙමෙයි මට මෙතනට දාගන්න ඕනේ 12. අන්න ඒක කොහොමද කරගන්නේ? හරි. දාගන්න චූටි මාතෘකාවක් ලිස්ට් එකක ඇති අයිතම වෙනස් කර ගැනීම කියලා දාගන්න.
හරි. අයිතම චේන්ජ් කරගන්නේ හරිම ලේසි ක්‍රමයක් තියෙන්නේ. හොඳට බලාගෙන ඉන්න. මම මෙහෙම දෙයක් කරන්න. මොකක්ද? මට ඕනේ මේ 4 වෙනුවට 12 දාගන්න. ඒ කියන්නේ පළවෙනි ඉන්ඩෙක්ස් එක 0.1 පළවෙනි ඉන්ඩෙක්ස් එකේ යගේ 4 නෙමෙයි 12 කරගන්න ඕනේ. හරි. ඉතින් කරලා දාමු. හරිම ලේසි. L ගේ මෙයා කීයද බං? L ගේ පළවෙනි ඉන්ඩෙක්ස් එකනේ. එහෙනම් L ගේ 1 සමාන කරනවා මං 12ට. දැන් මොකද වෙන්නේ? L ගේ පළවෙනි තැන තිබ්බාගය 12 වෙය යුතුයි. ඊට පස්සේ මං print කරගෙන බලන්නම් L ට මොනවා වෙලා ඇද්ද කියලා. හරි. බලන්න output එකේ අපිට හරිම ලස්සනට 1 යකෝ 1 තිබ්බ ඉන්ඩෙක්ස් එක. එක කියන්නේ මේක එහෙම නෙවෙයි ඈ. 1 තිබ්බ ඉන්ඩෙක්ස් එක. ඒ කියන්නේ මේක. 1 තිබ්බ ඉන්ඩෙක්ස් එකේ යගේ 12ක් වෙනවා. එහෙනම් 1 12 6 7. ওই විදිහට අපිට output එක බලා ගන්න පුළුවන්. හරි. මේකත් හරිම පිළිවෙලට ලියා ගන්න ටක් ගාලා. හරි නේද? එතකොට අපි අයිතමත් වෙනස් කරා. දැන් අපි බලා ගන්න ඕනේ කොහොමද මේ ලිස්ට් එකක තියෙන අයිතම ඉවත් කරගන්නේ කියලා. ඒ කියන්නේ හිතන්න මට මේ 7 වෙනි මේක අයින් කරගන්න ඕනේ. මට මේක අයින් කරගන්න ඕනේ. එහෙම අයින් කරගන්නේ කොහොමද? හරි. එතකොට ඔයාලට මම පොතේ දීලා තියෙනවා. මම මෙතන කියන්න ගියේ නෑ. මොකද පොතේ තියෙනවා එක මේ ලිස්ට් කියන්නේ මියුටබල් එකක්. ඒ කියන්නේ මියුටබල් කියන්නේ බම් මෙහෙම දෙයක්. ලිස්ට් එකේ තියෙන අයිතම වෙනස් කරන්න පුළුවන්, මකලා දාන්න පුළුවන්, අලුතෙන් දත් ඇතුළත් කරගන්න පුළුවන්. ඔය වගේ ලිස්ට් එකත් එක්ක ගනුදෙනු කිහිපයක් කරගන්න පුළුවන්. අන්න ඒකට අපි කියනවා මියුටබල් කියලා. එතකොට ඒකේ අනිත් පැත්ත මොකක්ද? අනිත් පැත්ත ඉමියුටබල්. ඉමියුටබල් කියන දත්ත view-වත් අපිට ඉගෙන ගන්න තියෙනවා ඉස්සරහට. ලිස්ට් කියන්නේ මියුටබල් දෙයක්. අපිට දත් ඇතුළත් කරන්න පුළුවන්, මකලා දාන්න පුළුවන්, අයිතම වෙනස් කරගන්න පුළුවන්. හරි. එතකොට ඔය වගේ ගොඩක් දේවල් පුළුවන් මියුටබල් එකේ. එතකොට ඉමියුටබල් වල මොකක්ද වෙන්නේ කියලා අපි ඉස්සරහට බලමු. එතකොට මියුටබල් කියන එක මම මුලින් කියපු නැති හින්දා තමයි මෙතනට ආවේ. පොතේ මුලින්ම තියෙනවා ලිස්ට් යන මියුටබල් එකකි. හරි. එතකොට ඒ කියන්නේ සිංහල විස්තරයක් දීලා තියෙනවා. ඒ විස්තර ඔක්කොම මම මෙතන කියන්න ඕනේ නෑනේ බං. ඉතින් එහෙම අත්‍යවශ්‍ය නෑනේ. ඕන ටික පොතේ දීලා තියෙනවා. ඒක වගේනුත් අත්‍යවශ්‍ය දේවල් ටික මම මෙතන කරනවා. එතකොට ලියා ගන්න ඊළඟට චූටි මාතෘකාවක්. ලිස්ට් එකක ඇති අයිතම ඉවත් කිරීම. ලිස්ට් එකක ඇති අයිතම ඉවත් කිරීම. ලිස්ට් එකක ඇති අයිතම ඉවත් කිරීම. හරි. අයිතම ඉවත් කරන්න ප්‍රධාන ක්‍රම 3ක් විතර තියෙනවා Python වල. remove පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් pop කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් delete කියන එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඒතර ওই keyword 3 ගැනම අපි ඉගෙන ගමු. පොතේත් හරිම පිළිවෙලට තියෙනවා. පොත දිහත් බලන ගමන් මේක බලාගෙන ඉන්න. ඒකේ අනුමාතෘකාවේ අයිතම ඉවත් කිරීම කියලානේ. ඒකේ පළවෙනි තරුව දාගන්න. remove භාවිතයෙන්. remove භාවිතයෙන්. හරි. remove භාවිතා කරන විදිය පොඩ්ඩක් බලා ගන්න. L list එකේ එහෙනම් l.remove ඉවත් වෙන්න ඕනේ මොකක්ද? හරි. ඉවත් වෙන්න ඕනේ 4. ඒ කියන්නේ 4 වෙනි value එක. එහෙනම් මෙතන දාන්නේ මොකක්ද? value එක ඉවත් විය යුතු value එක. හරි. value එක කියලා දාන්න උඹලා හිතන්න පුළුවන් මේක index එක කියලා. index එක නෙමෙයි index එකෙන් ඉවත් කරන ඒවාත් තියෙනවා. දැනට අපි remove කියන keyword එකෙන් පාවිච්චි කරන්නේ ඉවත් විය යුතු value එක තමයි මෙතන ඇතුළත් වෙන්නේ. ඉරක් ගහලම දාගනින්නලා. හරි. l.remove 4. එහෙනම් අපි print එකක් ගත්තොත් කාගෙන්ද? l ගෙන් අපිට output එක බලා ගන්න පුළුවන්. 1 ඊට පස්සේ 6 7 විදිහට.
හරි remove keyboard එක භාවිතයෙන් මෙන්න මේ ටික ලියා ගන්න. හරි remove එකකින් වෙන්නේ මොකක්ද remove කියලා දාලා වරන් ඇතුලේ දාන්න ඕනේ ඉවත් වෙන value එක. හරි තව ඊළඟ ක්‍රමයක් තියෙනවා pop කියලා. ඒකත් පාවිච්චියෙන් අපිට අයිතම ඉවත් කරලා දාන්න පුළුවන්. ඊළඟ තරුව දාගන්න pop භාවිතයෙන්. හරි pop කියන එක පාවිච්චි කරන්නේ මෙහෙමයි. ඒකෙත් l.pop කියලා ලියලා ඉවත් විය යුතු අයිතමයේ ඉන්ඩෙක්ස් එක හොඳට මතක තියාගන්න. MCQ දෙන්න පුළුවන්. ඒතකොට ඉන්ඩෙක්ස් එකද වැලියු එකද කියලා පැටලෙන්න බෑ. remove නම් වැලියු එක pop නම් ඉන්ඩෙක්ස් එක. හරි. එහෙනම් remove හරි l.pop ඉන්ඩෙක්ස් එක මම දාන්නම් 2 කියලා. 2 කියන්නේ 0.1 2 6 6 තමයි ඉවත් වෙන්න ඕනේ. එහෙනම් මේ මොකක්ද? ඉවත් විය යුතු අගයේ ඉන්ඩෙක්ස් එක ලියාගනින්න මේවා ඉන්ඩෙක්ස් එක. ඊට පස්සේ print එක දාගත්තොත් අපිට දාගන්න පුළුවන් දෙවෙනි අයිතම ඉවත් වෙච්ච එකක්. ඒ කියන්නේ 1 4 7 මෙන්න output එක. හරි. මේකත් දාගන්න කොහොමද? හරි එතකොට බම් මේ pop කියන keyword ඒ කියන්නේ මේ pop කියන ශ්‍රිතයත් එක්ක use කරන්නේ මේ අදාළ ඉවත් වෙන්න ඕනේ index එකනේ බං. එතකොට මෙතන index එකක් නොදා හිටියොත් වෙන දේත් ඔයාලා ඉගෙන ගත යුතුයි. මොකද මේවා MCQ වලට තමයි ගොඩක්ම එන්න ඕනේ. මෙතන කිසිම index එකක් දාන්නේ නැහැ. index එකක් දැම්මේ නැතුනොත් වෙන්නේ මොකක්ද දන්නවද? මේ කියන list එකේ කෙලින්ම අගම තියෙන item ඉවත් වෙලා යනවා. එහෙනම් මෙයාගේ output එක දැම්මොත් අපිට හම්බෙයි 1 4 6 කියලා මේ අගම අයිතමය ඉවත් වෙලා තියෙනවා. එහෙනම් මම මේක පොතේ දීලා තියෙනවා. ඔයාලට තරුවක් දාලා ලියා ගන්න පුළුවන්. index අගයක් නොදා තිබුණොත් list එකේ අගම අයිතමය ඉවත් වේ. හරි. ඒ විදිහට ගලපලා චුට්ටි සිංහල එකක් දාගනින්නලා. හරි. pop එකෙත් මේක ආයෙ පාරක් ලියා ගන්න. ඉතින් pop භාවිතෙන් තමයි pop ගේ දෙවෙනි උදාහරණ විදිහට දාගන්න මේක. ඊජි උට්ටු. හරි ඔකක් දාගන්න ටක් ගාලා. හරි එතකොට අවසාන ශ්‍රිතය මොකක්ද del. හරි ලියා ගන්න තුන්වෙනි තරුව දාලා del භාවිතයෙන්. del කියන්නේ delete කියන එක කෙටි කරලා තියෙන. del භාවිතයෙන්. හරි del පාවිච්චි කරන්නේ මෙහෙමයි බං. del කියලා ටයිප් කරා ශ්‍රිතේ නම l ඉවත් වෙන්න ඕන ඉන්ඩෙක්ස් එක තමයි බං del එකෙත් දාන්නේ. එහෙනම් pop එකේ del එකේ දෙකේම ඉවත් විය යුතු ඉන්ඩෙක්ස් එක තමයි දාන්නේ. එහෙනම් del
එල්ගේ මම දාන්න නිකන් 3 වගේ. හරි. තුන්වෙනි එක දැම්ම කියන්නේ තුන්වෙනි ඉන්ඩෙක්ස් එක ඉවත් වෙන්න ඕනේ. එහෙනම් 1 2 බිංදුව 1 2 3 එන 7 අයින් වෙනි. මම print එකක් ගත්තොත් කාගේද? එල්ගේ. දැන් එල්ගේ print එක අපිට හම්බෙයි 1 4 6 කියලා. ඔච්චරයි කතන්දරේ. එතකොට බම් මේ අර අගයන් ඉවත් කරන එකේ ක්‍රම ඔක්කොම ටික කරනවා. එතකොට ඔය ඕකෙන් එකක් නේ බං MCQ එකකට එනවා නම් එන්න ඕනේ. මේ දක්වා තාම ඇවිත් නැහැ. ඉතින් එහෙනම් මාර වැදගත් මේක මේ ලිස්ට් එක අයිටම ඉවත් කරන එක. පොඩ වැඩි අවබෝධයක් දීලා බලන්න. ක්‍රම 4යිනේ බං 3යිනේ තිබ්බි හරිම ලේසි. මොකක්ද ක්‍රම 3 බං මේ එකක් පාවිච්චි කර remove කියන එක ඊට පස්සේ පාවිච්චි කරා pop ඊළඟට පාවිච්චි කරනවා del කියන එක. ওই තුන ටිකක් ලාවට මතක තියාගන්න. මහ ලොකු දෙයක් නෙමෙයි. හරි. මේකත් දාගන්න shape එකේ ටක් ගාලා දාගන්න ඕක. හරි දැන් හිතන්න ඔයාලට මේ මෙහෙම දෙයක් කරගන්න ඕනේ. කොහොම දෙයක්ද? අපේ මේ තියෙන ලිස්ට් එකේ අයිටම එකක් දෙකක් නෙමේ මුළු ලිස්ට් එකම ඉවත් කරලා දාන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙමයි. L කියලා ලිස්ට් එකක් තියෙන්න ඕනේ. හැබැයි L කියන ලිස්ට් එක null වෙන්න ඕනේ. ඒ කියන්නේ හිස් විය යුතුයි. අයිටම කිසිම දෙයක් නැහැ. L කියන ලිස්ට් එකක් විතරක් තියෙන්න ඕනේ. අයිටම සියලුම අයිටම ඉවත් කරලා දාන්න ඕනේ. එතකොට අපිට මේ del හරි pop හරි remove හරි පාවිච්චි කර එක ඉවත් කරගෙන ඉන්න ඕනේ නෑ. අපිට එක කීවර්ඩ් එකක් තියෙන එක පාවිච්චි කරලා සම්පූර්ණයෙන්ම ලිස්ට් එකේ තියෙන අයිටම මකලා දාන්න පුළුවන්. හරි. එතකොට ඔයාලා තරුවක් දාලා ලියා ගන්න මෙහෙම ලිස්ට් එකේ ඇති සියලු අයිටම මකා දැමිය යුතු නම් ලිස්ට් එකේ ඇති සියලු අයිටම මකා දැමිය යුතු නම් හරි සිම්පල් දෙයක් තියෙන්නේ බං සිම්පල් මැටර් එකක් තියෙන්නේ මෙතන මෙච්චරයි clear කරලා දෙන්න හරි එහෙනම් දැන් print එකක් ගත්තොත් බං කාගේද L ගේ අපිට හම්බ වෙනවා null list එකක් ඒ කියන්නේ නිකන් list එකේ සලකුණු දෙක විතරයි ඇතුලේ item කිසිම දෙයක් නැත හරි මේකත් ලියා ගන්න ටක් ගාලා මොකද දැන් ස්පීඩ් වගේ තමයි ස්පීඩ් තමයි යකෝ මේ ටිකේ මොනවද තේරුම් කරන්නද මං වර්ණයක් පුනර්කරණයක් වගේ නම් හැදෙන හිතේ thinking ටික හරි කරන්න තිබ්බා මෙතන කිසිම thinking එකක් නැහැ කීවර්ඩ් එක දැම්මට පස්සේ අදාළ output එක එනවා හරි මේකත් දා ගන්නකො ටක් ගාලා හරි එතකොට අපි ලිස්ට් වල තව අනුමාත්‍රකාවකට යන් මොකක්ද ලිස්ට් එකේ තියෙන අයිටම ආරෝහණ සහ අවරෝහණ ආකාරයට පරිවර්තනය කරගත යුතු අවස්ථා අපිට එනවා හරිද ඒක මේ MCQ එකක් එන්න පුළුවන් එහෙම නැත්නම් සමහර වෙලාවට රචනා ප්‍රශ්නකදී අපිට බලෙන් ඒක කරගන්න පුළුවන් අවස්ථා වෙන්න පුළුවන් මොකද මෙහෙම හිතන්නකෝ අයිටම සෙට් එකක් දීලා අපිට කියනවා මේ ටික ආරෝහණ ආකාරයට පරිවර්තනය කරලා දෙන්න. එතකොට අපි ඔක while loop එකක් සහ if පාවිච්චි කරලා හැදුවා නම් ලොකු මේකා මොකක්ද ඊට පස්සේ පොඩි මේකා මොකක්ද ඔය අතර ටික හොයන්න මාර කට්ටක් කණ්ඩ වෙනවා කරන්න පුළුවන්. හැබැයි ඒක ලේසි නෑ. හැබැයි ලිස්ට් එක ඕක ආඳගත්තොත් අයිටම ගේ සෙට් එකම ලිස්ට් එකකට ඇපෙන් කරා කෙලින්ම ආරෝහණ ආකාරයට පරිවර්තනය කරා. එක කීවර්ඩ් එකයි තියෙන්නේ. එක මෙතඩ් එකයි තියෙන්නේ. හරි. එතකොට දැන් මම මේ මෙච්චර කියද්දි මේක වැදගත් කියලා උඹලට ඒක තාම දැනෙන්නේ නෑ. මොකද බං මේ
තාම අපි මේකෙන් ගාණක් එහෙම හැදුවේ නෑනේ. ගාණක් හදද්දි බලහන් කොච්චර ලේසිද කියලා. හරි. එතකොට ලියා ගන්න ඊළඟ තරුවක් දාලා මෙහෙම ලිස්ට් එකක ඇති අයිතම ආරෝහණ ආකාරයට පරිවර්තනය කිරීම. ලිස්ට් එකක ඇති අයිතම ආරෝහණ ආකාරයට පරිවර්තනය කිරීම. හරි. ආරෝහණ ආකාරය කියන්නේ මේ නිකන් පොඩි එකේ ඉඳන් ලොකු එකට වගේ එකක් නේද? ඉතින් දැන් මේක බලද්දි බං ලිස්ට් එක ඕල්රෙඩි දැනටමත් මේ පොඩි එකේ ඉඳන් ලොකු එකට තමයි තියෙන්නේ. ඒකින්ද මම මේකේ අයිතම පොඩ්ඩක් වෙනස් කරගන්නම්. හරි. මෙන්න මේ විදිහට. එතකොට මට ඕනේ මේක ආරෝහණ ආකාරයට පරිවර්තනය කරගන්න. හරිම ලේසි. ලිස්ට් එකේ නම l.sort කරනවා. l.sort ඔච්චරයි. ඊට පස්සේ print කරනවා කාවද elv. හරි. elv print කරා. ඊට පස්සේ අපිට output එක හම්බෙනවා මොකක්ද? list එකේ කුඩාම එකේ ඉඳන් ලොකු එකට යනකම්. හරි. දාගන්න මේක. එහෙනම් list එකක් ආරෝහණ ආකාරයට පරිවර්තනය කරගන්නේ කොහොමද? list එකේ නමත් එක්ක dot එක sort ඔච්චරයි. හරි. ආරෝහණ ආකාරයට කියලා දැම්මා. මෙහෙම ලියා ගන්න. හරි නේද? ඊළඟට චූටි මාතෘකාවක් දාගන්න. දැන් ආරෝහණ හරි ආරෝහණ සෝට් තමයි අවරෝහණ ආකාරයට. හරි. චූටි තරුවක් දාගන්න අවරෝහණ ආකාරයට කියලා අවරෝහණ ආකාරයට පරිවර්තනය කිරීම. අවරෝහණ ආකාරය කියන්නේ බම් මේ ලොකු එකේ ඉඳන් පොඩි එකට නේ. හරි මාතෘකාව මොකද්ද මම කිව්වේ? අවරෝහණ ආකාරයට පරිවර්තනය කිරීම කියලා. ආරෝහණ නම් පොඩි එකේ ඉඳන් ලොකු එකට වෙන්න ඕනේ. එතකොට අවරෝහණ කියන්නේ ලොකු එකේ ඉඳන් පොඩි එකට අයිතම පෙළ ගැස්වෙන්න ඕනේ. හරි. ඒක හරිම ලේසි. l.sort හරි sort කියලා ලියලා අපි ඒක රිවර්ස් කරනවා. ඒ කියන්නේ රිවර්ස් sort කියන්නේ පොඩි එකේ ඉඳන් ලොකු එකටනේ. ඒක රිවර්ස් කරනවා කියන්නේ අනිත් පැත්ත ගහනවා. එතකොට පොඩි එකේ ලොකු එකේ ඉඳන් පොඩි එකට එනවා. reverse equal true කියලා ලියවිය යුතුයි. අන්න දැන් අපිට output එක එනවා හරිම පිළිවෙලට ලොකු එක 7 4 2 1. ඔන්න අපේ output එක. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් මේ මගුලිය කො ඉංග්‍රීසි වචනමනේ තියෙන්නේ මේ ලබ්බවල් කොහොමද මම මතක තියාගන්නේ? බලහංග මහ ලොකු වචන ටිකක් තිබ්බද? sort කරනවා කියන ආරෝහණ. අවරෝහණ කරගන්න නම් sort වරහන් ඇතුලේ reverse සමානයි true. ඔන්න ඊට පස්සේ අයිති ඉවත් කරන්න pop remove del සම්පූර්ණ ඉවත් කරන්න ඕන නම් clear. ඊට පස්සේ අයිතම ප්‍රවේශ කරන එක නැතින්නේ කොහොමද අගට අමුණනවා නම් append. ඔය වගේ සරල දේවල් ටිකක් තියෙන්නේ බං. උඹලට මතකයිනේ මං වර්ණය පුනර්කරණය අනුක්‍රමණය පාඩම් කරගන්න කියපු විදිහ මතක තියාගන්න කියලා කියපු විදිහ. එතකොට බං ඒ ගණන් දෙතුන් පාරක් හදද්දි thinking ටික අපේ ඇඟට එනවා. ඊට පස්සේ ඕන ගණක් දුන්නාම ගලපලා හදන්න පුළුවන්. ඒ ගත්ත දැනුමත් එක්ක ලිස්ට් ටික කම්ප්ලීට්ලි ඉවරයක් කරගනින් දෙක එකට සෙට් වෙනවා. සෙට් වෙලා ඕන ගණක් කියන්නේ මේ හැම ගණක්ම කියන එක නෙමෙයි. හැබැයි දෙන බහුතරයක් ගණන් අපිට ගොඩ දාගන්න පුළුවන්. බොරුදු කියලා විභාග ප්‍රශ්න කරද්දී උඹලට තේරෙයි. අපි මෙතනත් ගණන් ටිකක් කරමු. හරිම ලේසියෙන් අපිට මේක ගොඩ දාගන්න පුළුවන්. හරි. එතකොට ලියා ගන්න අවරෝහණ ආකාරයට පරිවර්තනය කිරීම කියලා ලියුවේ. අන්න එහෙනම් මේ ටික ලස්සනට ලියා ගන්න.
හරි නේද? හරි. එතකොට ලිස්ට් එකේ චූටි මාතෘකා දැන් පුඩ්ඩක් නෙමෙයි වෙන තෝගයක් දැන් ඉවර කරා. හරිද බං? එතකොට මේ ගොඩක්ම අත්‍යවශ්‍ය ටික මම කරනවා. ඉතින් ඒක කරන්න එපැයි බං. ඊට පස්සේ මේ අර පොතේ තව දේවල් ටිකක් තියෙනවා. ලිස්ට් එක කොහොමද කොපි කරගන්නේ? ඔය මගුල් ටික තියෙනවා. ඉතින් ඒක S2 පේන එකෙක්ට ඒක බලලා තේරුම් ගන්න පුළුවන් බං. මහ ලොකු මගුලක් නෑ. ප්ලස් ලකුණ එකතු කිරීම ලකුණ එකතු කරනවා. කොපි කියන මෙතඩ් එකතු කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අර අත්‍යවශ්‍යම මෙතනින් මට කියවිය යුතු ටික මම ඔයාලට කරනවා. මොකද මේක ස්පීඩ් රිවිෂන් එකක්. එතකොට අර 0 ඉඳන්ම පටන් ගත්තා. ඒකිනුත් අත්‍යවශ්‍ය දේවල් ඔක්කොම ටික කරනවා. එතකොට අර මේක ලැන්ග්වේජ් එකක් නෙමෙයි. ලැන්ග්වේජ් එක ඉගෙනගෙන ඉවරයක් කරගන්න එහෙම කියලා එකක් කරගන්න බෑනේ. මොකද ලැන්ග්වේජ් එකක් කියන්නේ අපිට ඉවරයක් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි Python කියන ලැන්ග්වේජ් එකේ සෑහෙන ප්‍රමාණයක් අපිට A level වලට අදාළ සෑහෙන හෙන්න තොගයක් අපි මෙතන කතා කරලා ඉවරයක් කරනවා. හරි. එතකොට අපි ඊළඟ තරුව දාලා ලියාගන්න ලිස්ට් වලටම ලිස්ට් වලට මෙන්න ඕනේ මේ තරුව දාගන්න. ලිස්ට් එකක ඇති අයිටම් වලින් ලිස්ට් එකක ඇති අයිටම් වලින් කුඩාම සහ විශාලම අගයන් ලබා ගැනීම. හරි. මොකක්ද ඒ කිව්වේ? මෙන්න ලිස්ට් එකක් තියෙනවා. මේකේ පොඩිම අගේ බලා ගන්නත් පුළුවන් අපිට ලොකුම එක බලා ගන්නත් පුළුවන්. කීවර්ඩ් දෙකයි තියෙන්නේ ඇත්තටම. ඒ කියන්නේ මේ ලොකුම එක කියන්නේ එක උපරිම එක වගේ නේ බං. ඒ කියන්නේ maximum number. max නේ. කුඩාම එක minimum min නේ. ඉතින් ඒ වචන ටික තමයි බං. ඔන්න බලන්න මම variable දෙකකට දාලාම print කරන්න. නැත්නම් එකපාර print එකේ දාගන්නත් පුළුවන්. මම නිකන් දාගන්නම් A කියලා. හරි. max මොකක්ද? L ගේ max එක. හරි. ඊට පස්සේ B කියලා එකක් ගන්නම්. min කාගේද? L ගේ. ඊට පස්සේ මම print කරොත් මම print කරොත් B හරි. A ගෙන් print වෙන්න ඕනේ max value එක. ඒ කියන්නේ උපරිම අගය. මේ ලිස්ට් එකේ උපරිම අගය කීයද බං? අන්න scene එක 7 print වෙයි. ඊට පස්සේ min එක කියන්නේ කුඩාම අගය. කුඩාම අගය කීයද බං? 1. අන්න scene එක අපිට 1 print වෙයි. හරි. එහෙනම් මෙන්න මේක මාර වැදගත් දෙයක් බං. මොකද මේ ගණන් වලදී අපිට පට්ට සිරා වෙනවා. හොඳට අහගනින්. කුඩාම එක හරි. කුඩාම එක බලන්න ඕන නම් min අපිට ඕන ලිස්ට් එකේ නම වරහන් එක ඇතුලේ. ලොකුම එක ඕන නම් max. හරි. ඊට පස්සේ print එක අපිට දාගන්න පුළුවන්. එතකොට මම මෙතන variable දෙකක් ඇරලා තමයි දාගත්තේ. එහෙම නැතුව ඕන නම් ඉතින් print එක ඇතුලේ max l කියලා ගැහුවා නම් අපිට විශාලම එක බලා ගන්න පුළුවන්. අර වඩා පැහැදිලි වෙන්න තමයි මම වෙනම variable දෙකක් අරගෙන ඒ දෙක print කරලා පෙන්නුවේ. හරි. මේකත් දාගන්න shape එකේ හරිම පිළිවෙලට. හරි නේද? හරි. එතකොට ලිස්ට් එකට අදාළ බේසික්ස් වෙන ඒ වගේම හොඳම කීවර්ඩ් ටික සහ ඒවත් එක කරන ගණිතණු ටික අපි කතා කරලා ඉවරයි. හරිද? එතකොට ලිස්ට් ටික තමයි ඔයාලා බෙස්ට් ප්‍රයොරිටි එකක් දෙන්න ඕනේ තීලා තියෙන මොනවද? දත්ත ව්‍යුහ වලින්. එතකොට ඔය data structured වලින් ඔයාලා හොඳටම
කියන්නේ වැඩි අවධානයක් දෙන්න ඕනේ ලිස්ට් කියන කොටසට. මොකද ඕකත් මත තමයි සියලුම ගණන් ගොඩ නැගෙන්නේ බං. මේ කියන එක උඹලට තහවුරු වෙයි විභාග ගණන් ටික කරද්දී. හරි. එතකොට දැන් මේ ලිස්ට් ටිකක් දැන් අපි ඉගෙන ගත්තානේ. ඒ ඉගෙන ගත්ත දැනුම පාවිච්චි කරලා එක ගාණක් හදන්න try කරමු. ඔයාලට මතකයි අපි ගාණක් හැදුවා සංඛ්‍යා 3කින් විශාලම සංඛ්‍යාව සෙවීම. ඒක අපි හෙව්වා Python මොකක්ද වර්ණයක් පාවිච්චි කරලා. එතකොට මං කියනවා ආදානය කරන සංඛ්‍යා 10ක් ආදානය කරනවලු. සංඛ්‍යා 10ක් ආදානය කිරීමට සලස්වලා ඒ සංඛ්‍යා 10න් විශාලම එකයි කුඩාම එකයි හොයන්නලු. එතකොට හිතහන් ඕකට ලූප් එකක් කොහොමද යනවනේ සංඛ්‍යා 10ක් ගන්න හින්දා. එතකොට ඕකෙන් බං සංඛ්‍යා 10න් විශාලම එක හොයන එක කොච්චර කට්ටක්ද? ඒක නිකන් මහ එපා වෙන සීන් එකක්. මොකද බං මේ ආදානය කරන එකාගේ මොකාද ලොකු එක. අරකට වඩා මේක ලොකුයි නම් මේක ගබඩා කරගන්නේ. ඒක නිකන් චාටර් නේ. ඒ කියන්නේ නිකන් වැඩේ කරන්න පුළුවන්. හැබැයි එච්චර ලේසි නෑ. එහෙනම් උඹලා ඉස්සෙල්ලාම කරහන් සංඛ්‍යා 10ක් ආදානය කිරීමට සලස්වා ඉන් විශාලම සංඛ්‍යාව සහ කුඩාම සංඛ්‍යාව සෙවීම. ඒක තමයි අපේ ගාන. එතකොට මම මෙතන හදන්නම් ඒක කොහොමද ලිස්ට් එකක් භාවිතයෙන් ගොඩ දාගන්නේ කියලා. ඔයාලට පුළුවන් ලිස්ට් භාවිතා කරන්නේ නැතුව තනියම මේක try කරලා බලන්න. තනියම try කරලා බලහන් කොච්චර කට්ටක්ද කොච්චර අමාරුද කියලා. එතකොට අමාරු කියන එකේ තේරුම මේ Python අමාරු කියන මගුල නෙමේ. ඒක හිතන විදිහයි. ඒ කතන්දර ටිකක් charter බං. ඒ කියන්නේ සරල විදිහට ගන්න බෑ. හැබැයි දැන් අපි ලිස්ට් දන්නවා. අපි එහෙනම් ලිස්ට් එකක් පාවිච්චි කරලා මේ ගාන ගොඩ දාගමු. මම මේකට ඔයාලට චූටි ටයිම් එකක් දෙනවා. හේතුව දැන් අපි ඉදයක් ඉගෙන ගත්තා. චුට්ටක් හිතන්න විනාඩි 5ක් විතර දෙන්න. මොකද ඒ ටයිම් එක උඹලට දිය යුතුයි. මම මුල් ටික දඩබඩ ගාලා ඇදගෙන ගියේ. එතන තේරුම් ගන්න දෙයක් නැහැ. දැන් මේ නෝට් එකත් එක්ක පොඩ්ඩක් බල චුට්ටි දේවල් ටිකක් හිතන්න. කම්ප්ලීට්ලි ගාන උඹලට හදාගන්න බැරි වෙයි. ඒක මම පිළිගන්නවා. හදාගන්න පුළුවන් වෙන්න ඕන කමකුත් නැහැ. මතකයිනේ වර්ණේ ගාන එකක්වත් මම උඹලට කිව්වේ නෑනේ හදාගන්න පුළුවන් වෙන්න ඕන කියලා. බැරි වියන් කියලා තමයි කිව්වේ. හැදුවට පස්සේ තේරුණා අන්න සීන් එක ගොඩ Python වලට ආස හිතෙනවා. ඒක තමයි කතන්දරේ. හරි. එතකොට ලියා ගන්න අපේ ගාන සංඛ්‍යා 10ක් ආදානය කිරීමට සලස්වා සංඛ්‍යා 10ක් ආදානය කිරීමට සලස්වා ඉන් විශාලම සංඛ්‍යාව සහ ඉන් කුඩාම සංඛ්‍යාව ප්‍රතිදානය වීමට Python කේතයක් ලියන්න. ඕක තමයි කතන්දරේ. සංඛ්‍යා 10ක් ආදානය කරනවලු. ඒ ආදානය කරන සංඛ්‍යා 10න් කුඩාම එක සහ විශාලම එක අපිට බලා ගන්න ඕනෙලු. එහෙනම් for loop එකක් දාලා සංඛ්‍යා 10ක් ගන්න සීන් එකක් ගන්න. ඒ ගන්න හැම සංඛ්‍යාවක්ම ලිස්ට් එකකට අමුණලා ලොකුම එක මොකක්ද කුඩාම එක මොකක්ද කියලා අවුට්පුට් එක එළියට ගන්න. හිතන්න විනාඩි 5ක් විතර දෙන්නම්. ඊට පස්සේ මම ගාන කොහොමත් හදනවා. ඔයාලට ඕන වටපිටාව ගැන චූටි අයිඩියා එකක් දැන් ගන්න. හරි. හරි මම හිතනවා ඔයාලා මේ
සාමාන්‍ය වටපිටාව ගැන චුට්ටක් අයිඩියා එකක් ගන්න ඇති කියලා ගාන සම්බන්ධව. හරි. අපි ගාන හදමු. ගාන මොකක්ද බං? සංඛ්‍යා 10ක් ආදානය කරන්න සලස්වනවා පිටින්. ඒ කියන්නේ සංඛ්‍යා 10ක් ගන්න ඕනේ. ගන්න සංඛ්‍යා 10ක් ගන්නවා. යකෝ එතකොට සංඛ්‍යා 10ක් ගන්න ඕන අපි සාමාන්‍යයෙන් කරේ කොහොමද? වයිල් ලූප් එකක් දාමු. වයිල් එකක් දාලා සංඛ්‍යා ටික ගමු. අරගෙන හරි. මම මෙහෙම කරන්නම්. වයිල් එකක් දාලා සංඛ්‍යා ටික ආදානය කරන්න සලස්වන්නම්. ආදානය කරන එක එක සංඛ්‍යාව මම ලිස්ට් එක අගට අමුණ ගන්නම්. එතකොට සංඛ්‍යා 10 ආදානය කරලා ඉවර වෙනකොට ලිස්ට් එකේ සංඛ්‍යා 10ක් තියෙනවා. ඊට පස්සේ ලූප් එක දුවලා ඉවර වුණාට පස්සේ දැන් අපිට ලිස්ට් එකක් තියෙනවානේ. අන්න ඒ ලිස්ට් එකේ මින් එකයි මැක්ස් එකයි මම එලියට ගන්න. හරිම සරලයි. හොඳට බලා ගන්න වෙන දේ. අපි දන්නවා ලූප් එකක් දුවගත යුතුයි මේකේ. හරි ලූප් එකක් දුව ගන්න ඕන නම් මම x සමානයි 1යි කියලා ගන්නම්. දැන් මේ එහෙම ගන්න ඇයි කියලා උඹලට ආයෙ කියලා දෙන්න දෙයක් නෑ. උඹලා දන්නවා. x සමානයි 1යි while x කුඩා හෝ සමානයි 10 වන තුරු මේක වෙන්න කියලා මං කියනවා. හරි ඔක්කොටම කලින් දැන් ලිස්ට් එකකට අමුණන හින්දා මං උඩින් empty list එකක් ගන්නම්. L කියලා ගන්නම් empty list එකක්. මං හිතනවා උඹලට පේනවා ඇති කියලා. L list එකක් ගන්නම්. ඊට පස්සේ හරි මෙහෙම දෙයක් කරමු. මං ගන්නම් a සමානයි int input enter number. හරි ඔහොම එකක් ගන්න. සංඛ්‍යාවක් ගත්තනේ. ගත්ත සංඛ්‍යාව මං අමුණන්නම් කාටද Lට. l.append කවද ඒව. හරි. ඊට පස්සේ x සමානයි x + 1 එක වටයක් ගියා කියන්නේ. එහෙනම් ওই විදිහට වට 10 ෂේප් එකේ දුවාගෙන යයි සංඛ්‍යා 10ක් ආදානය වෙයි. ආදානය කරන හැම සංඛ්‍යාවක්ම L ගේ append වෙයි. ඒ කියන්නේ L කියන ලිස්ට් එක අගට ගබඩා වෙයි. ගබඩා වුණාට පස්සේ මේක වට 10 ගියා කියන්නේ සංඛ්‍යා 10ක් ඇවිල්ලා කියන එක. සංඛ්‍යා 10ක් අරගෙන ඉවර වුණාට පස්සේ මේ ලූප් එකේ මේ ටික ආයෙ රන් වෙන්නේ නැහැ. ලූප් එකෙන් පිටට එනවා. හරි පිටට ආවා කියන්නේ මට කරගන්න පුළුවන් මෙහෙම දෙයක්. මොකක්ද? මම b කියලා ගන්නම් පොඩි වේරියබල් එකක්. මම ඒකේ max එක හොයනවා කාගේද L ගේ. පට්ට සිරා. ඊට පස්සේ c කියලා වේරියබල් එකක් ගන්නම්. මම එයාගේ min එක ගබඩා කරගන්නවා L ගේ. ඊට පස්සේ මම print කරගන්නවා මොකක්ද? උඩු කොමා ඇතුලේ ලියා ගන්නවා අර print වෙන ඕන එක. මොකද අගයක් විතර print කරන වඩා අර මොකක්ද වචන print වෙන එක සිරානේ. ඒකින්ද මම උඩු කොමා ඇතුලේ max value is කියලා දාලා කමාවක් දාලා මොකද්ද print වෙන්න ඕනේ? b යකෝ b අන්න print වුණා. ඔය විදිහටම මම print කරගන්නවා min value is උඩු කොමා වැහුවා සීව. අන්න එහෙනම් ලස්සනට අපි ආදානය කරපු සංඛ්‍යා 10 හරි විශාල මේකයි කුඩ එකයි කුඩා මේකයි අපිට print වෙයි. හරි කරගත්තු දේ බලන්න උඩින්ම empty list එකක් අරගත්තා. දැන් හොඳට මතක තියාගන්න මේ ගාන ගන්න තියෙන දැනුම his list එකක් අරගන්න අපිට පුළුවන්. එයාට variable එකක් දාලා කිසිම item එකක් දාන්න නැතුව කොටු වරහන් දෙක විතරක් දාලා තියාගන්න. එතකොට ඕකට අපි කියන්නේ null list එකක්. ඒ කියන්නේ his list එකක්. එතකොට ඒකේ කිසිම අගයක් නැහැ. අපිට පස්සේ භාවිතා කරන්න තමයි අපි එයා උඩින්ම open කරගත්තේ. හරි එහෙනම් null list එකක් ගත්තා. ඊට පස්සේ x කියලා එක x සමාන 1යි කියලා ගත්තා. මොකද loop එක දහවතාවක් දුව ගන්න ඕනේ. එහෙනම් ලූප් එක දහවතාවක් දුව ගන්න ඕනේ x සමාන 1යි ගත්තා. while x කුඩා හෝ සමානයි 10 වෙන තුරු මේක දුවහන් කියලා කිව්වා. එහෙනම් පිටින් සංඛ්‍යාව ගත්තා. ඒ සංඛ්‍යාව append කරා Lට. ඊට පස්සේ x ට එකක් එකතු කරා එක වටයක් ගියා කියන්නේ. ආයෙ සංඛ්‍යාවක් ගන්නවා. ඊට පස්සේ x check කරනවා. ආයෙ ලූප් එකේ මුලට එනවනේ. x check කරනවා. ආයෙ x 2යි. ආයෙ සංඛ්‍යාවක් ගන්නවා. අමුණනවා x 3යි. ආයෙ ගන්නවා. ආයෙ අමුණනවා. ආයෙ යනවා. ඔය විදිහට සංඛ්‍යා 10ක් ලස්සනට අරගෙන L කියලා list එක අගට අමුණයි. අගට ඇමුණුවාට පස්සේ අපිට පුළුවන් මේ මේ ලූප් එක දුවන්නේ බං මේ කොන්දේසි සත්‍ය වෙන තුරුනේ. කොයි වෙලේක හරි මේ කොන්දේසි අසත්‍ය වුණොත් මේ ලූප් එක ආයෙ රන් වෙන්නේ නැහැ. ලූප් එකෙන් පිටට පයින්නවා. පිටට පැරපු ගමන් මම වේරියබල් දෙකක් අරගෙන max එක ගබඩා කරගත්තා. ඒ වගේම min value එකක් ගබඩා කරගත්තා. ඊට පස්සේ මම print එක දුන්නා max value is, b. මේකේ වෙන්නේ මොකක්ද? max value කියලා print වෙලා ඒ ඉස්සරහින් print වෙන්න උන අගය මොකක්ද? අන්න අගය b නේ. b ගේ ගබඩා වෙච්ච අගය print වෙනවා. එතකොට අර අපේ output එක කියන්නේ ලස්සනයි. මෙතනත් වෙන්නේ ඒ වගේ min value is කියන එක Python එකේ print වෙලා මෙතන c නේ තියෙන්නේ. c ගේ ගබඩා වෙලා තියෙන අගය print වෙනවා. එතකොට output එකත් ලස්සනයි, ගානත් ලස්සනයි, වැඩෙත් ගොඩ. මේක තමයි code එක. නිකමට හිතන්න මේ ගාන අපි හරි
මේ ගාන if else පාවිච්චි කරලා හැදුවනම් පට්ට චාටර් පට්ට එපා වෙනවා. ඒ වගේම කොච්චරක් දුරට යයිද ඕක බං. සංඛ්‍යා 3කින් විශාලම වෙන එකක් බං සෑහෙන දුරකට ගියපු එකේ සංඛ්‍යා 10 කොහොම යයිද? එතකොට ඒක චාටර් කියන්නේ අමාරුයි කියන එක නෙමෙයි ටිකක් දුරට යනවා ගාන ලොකු වෙනවා. මේක හරිම සරලයි. අමුණක ගියා ඊට පස්සේ කරන්න ඕන ටික කරගෙන යන්න පුළුවන්. එතකොට මෙතනින් එහාට අපිට ඕන ගානකට මේ ක්‍රමය ඇප්ලයි කරන්න පුළුවන්. හිතන්න අපිට තව මේ විදිහටම ගානක් දීලා සංඛ්‍යා 10ක් දීලා 10 ආරෝහණ පිළිවෙලට සකසලා දෙන්න කියලා කියනවා. ඉතින් මේ විදිහට ඇප්ලයි කරා සෝට් කරලා ගත්තා. අවරෝහණ නම් සෝට් වරහන් ඇතුලේ රිවර්ස් ඉක්වල් true කියලා දාගත්තා. ඉතින් ඒ වගේ ඕන දෙයක් අපිට කරගන්න පුළුවන් මෙන්න මේ ලිස්ට් පාවිච්චි කරලා. ඒතකොට මේකෙන් තව ගණන් තියෙනවා විභාග ගණන් අපි එතනදී තව සාකච්ඡා කරමු. දැනට මෙන්න මේ ගාන හරිම පිළිවෙලට මාර අවධානයෙන් බොක්කෙන් ලියාගනින්. මාර දේවල් ගොඩක් උඩ යනවා විශ්වාස කරපන් විභාග ප්‍රශ්න ටිකත් එක්ක අපි ඔක ගොඩක් කතා කරමු. දැනට මේ ඇති සේප් එකේ ලියා ගන්න. උඹලා හිතුවේ එක හරිද සාමාන්‍යයෙන් ටිකක් හරි ගියාද? ඒ ටිකත් පොඩ්ඩක් කියපල්ලා. හරි ටක් ගාලා දාගන්න. හරි එතකොට අපි බම් මේ ලිස්ට් එක කතා කරලා ඉවරයි. ලිස්ට් එක එතනින් එතකොට අපි කතා කරලා ඉවර කරනවා. අපි යන් අනිත් දත්ත ව්‍යුහ ගැන. මොකද ලිස්ට් එක පුළුවන් කියන්නේ එතනින් එහාට බං අපිට අනිත් දත්ත ව්‍යුහ ගැන මහ ලොකුට කතා කරන්න දෙයක් නැහැ. මේක ගැන තමයි අපි පැයක් විතර දැන් සාකච්ඡා කරේ. හරි එතකොට තව දත්ත ව්‍යුහ 3ක් තියෙනවා. හරි ලිස්ට් එකට පස්සේ අපිට තියෙනවා ටපල් සෙට් ඩික්ෂනරි ඔය වගේ තව ව්‍යුහ 3ක් තියෙනවා. ඔය තුන ගැනත් කතා කරමු. මේවා ගැන මහ ලොකුවට කතා කරන්න දෙයක් නෑ ඇත්තටම. මොකද මේ ලිස්ට් එකේ අපි සෑහෙන දෙයක් කතා කරා. අගයන් ප්‍රවේශ කරන එක ලෙන්ත් එක බලා ගන්න එක ඔය ටික ගැන කතා කරා. හරි එතකොට අපි ඔයාලා ලියා ගන්න ඊළඟ මාතෘකාව ටපල් කියලා. ඊළඟ මාතෘකාව ටපල් කියලා ලියා ගන්න. හරි ටපල් ගැන මේ මහ ලොකුවට කතා කරන්න දෙයක් නෑ ඇත්තටම. මොකද බං ටපල් කියන්නේ ඉමියුටබල් දත්ත ව්‍යුහයක්. හරි ඉමියුටබල් දත්ත ව්‍යුහයක්. ඔයාලා දන්නා මියුටබල් කියන්නේ මම කලින් පොඩ්ඩක් කිව්වනේ. මියුටබල් කියන්නේ බං මේ අපිට වෙනස් කරගන්න පුළුවන් අගයන්. තියෙන අගයන් වෙනස් කරන්න පුළුවන්, අලුතෙන් ඇතුළත් කරන්න පුළුවන්, ප්‍රවේශ කරන්න පුළුවන්, මකලා දාන්න පුළුවන්, ඔගට අමුණන්න පුළුවන් වගේ වෙනස්කම් කිහිපයක් කරන්න වෙනස්කම් ටිකක් කරන්න පුළුවන්. අන්න ඒක මියුටබල් කියලා කිව්වා. ඒක මේ මොනවද ලිස්ට් වල තමයි මියුටබල් ගතිය තිබ්බේ. හැබැයි ටපල් වල අපිට මොකක් හරි ටපල් එකක් හැදුවට පස්සේ ඒක ආයේ වෙනස්කම් කරන්න බෑ. අන්න ඒ කරන්න බැරිකම හින්දා අපිට ඒක ගැන මහ ලොකුවට කතා කරන්න දෙයක් නෑ ඇත්තටම. මොකද වෙනස්කම් කරන්න බෑනේ බං. වෙනස්කම් සිදු කරන්න බෑ. හරි එතකොට ඔයාලගේ පොතේ තියෙනවා මේ ටික ලියා ගන්න ඕනේ නෑ. පොතේ තියෙන ටික පොඩ්ඩක් හයිලයිට් පාරක් දාගත්තා නම් හරි. මේ සෑදූ පසු වෙනස්කම් සිදු කළ නොහැක වරණ ඇතුළේ තියෙනවා ඉමියුටබල්. බල ඔය ටික මතක තියාගෙන ඉන්න ඕනේ. ලිස්ට් නම් හැදුවට පස්සේ වෙනස්කම් කරන්න පුළුවන්. අප්ඩේට් කරා අපි අලුතෙන් ඒවා දැම්මා, මකලා දැම්මා, තියෙන අගයන් වෙනස් කරගත්තා, චේන්ජ් කරා ඔය වගේ දේවල් ටිකක් කරා. හැබැයි ටපල් වල ටපල් එකක් හැදුවට පස්සේ අපිට ඒක ආයෙ වෙනස් කරගන්න බෑ. හරි. ඊට පස්සේ මේ ටපල් එකක් දාන විදිය ගැන කතා කරමු. මේ මහ ලොකු දෙයක් නෑ ඇත්තටම. මෙහෙමයි බං. හරිද? සාමාන්‍ය වරහන් ඇතුලේ තමයි ටපල් එකක් අපි ක්‍රියේට් කරගන්නේ. මම ඒ කියලා ගන්නම් ටපල් එකේ වේරියබල් එක. වරහන් ඇතුලේ නිකන් අගයන් ටිකක් දාන්න. 1 2 3 ඒක එකම සීක්වෙන්ස් එකට දාන්න ඕනේ නෑ. 1 5 3 7 14 වගේ මෙන්න අගයන් ටිකක් දැම්මා. ටපල් එකක් ක්‍රියේට් කරද්දී අපලාට මතකයි ලිස්ට් එකක් ක්‍රියේට් කරේ කොටු වරහන තුල. ටපල් එකක් ක්‍රියේට් කරද්දී සාමාන්‍ය වරහන් තුල තමයි ක්‍රියේට් කරන්නේ. හරි. එතකොට පල්ලෙහෙන් තියෙනවා කියව ගන්න. මෙහෙට අපිට මෙහිදී අපහට අගයන් වෙනස් කිරීම, අගයන් අලුතෙන් අගයන් ඇතුළත් කිරීම, පවතින අගයන් මකා දැමීම වැනි ක්‍රියාවන් සිදු කළ නොහැකිය.
අන්න එහෙම කරගන්න බෑ කියන්නේ පට්ට බං අපිට ඉගෙන ගන්න තියෙන දේවල් පොඩි වෙනවා. ඒක අඩු වෙනවනේ බං ලිස්ට් එක ඔය මම හැම මගුලක්ම කරන්න පුළුවන්. ඒකෙන්ද ඒව ගැන අපිට ඉගෙන ගන්න ඕනේ වුණා. හැබැයි ටපල් වල බං අලුතෙන් නගයන් අලුත් කිරීම, අගයන් වෙනස් කිරීම, පවතින අගයන් මකාදෙමි වගේ දේවල් කරගන්න බෑලු. හරි. පොතේ තියෙන ඔය ටික ඕවා ලියා ගන්න ඕනේ නෑ. අපි අත්‍යවශ්‍ය දේවල් ටික විතරක් ලියාගමු. ඊට පස්සේ මේ වගේ දේවල් කරගන්න පුළුවන්. පවතින ආයිතම ප්‍රමාණය බලා ගැනීම, ඒ කියන්නේ ලෙන්ත් එක බලා ගැනීම. දැන් ලෙන්ත් එක බලන විදිහ මතකයිනේ. ටපල් එකේ නේම් එකත් එක්ක හරි ලෙන් වරහන් ඇතුලේ ටපල් එකේ නේම් එක. අපි ඔක සමාන කරොත් b කියලා වේරියබල් එකකට print b කියලා ගත්තොත් අපිට ලිස්ට් එකේ ආයිතම ගාන එනවා. එතකොට ආයිතම ප්‍රමාණය බලා ගැනීම. ඊට පස්සේ ආයිතම ප්‍රවේශ කිරීම. ආයිතම ප්‍රවේශ කරන විදිහ අපි කලින් ඉගෙන ගත්තා. ලිස්ට් එකෙත් ඉගෙන ගත්තා, ස්ට්‍රින්ග් එකෙත් ඉගෙන ගත්තා. ඒක මේ දත්ත view හතරටම පොදුයි බං. හතරටම පොදුයි. එතකොට ටපල් එකට පොදුයි. ඩික්ෂනරි පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒක හරි. හැබැයි ඒ ආයිතම ප්‍රවේශ කරන විදිහ ඒ ආකාරයෙන්මයි. ඊට පස්සේ ඒ සඳහා ලිස්ට් වල භාවිතා කරු ක්‍රමවේදයෙන් භාවිතා කරා. ඒක නිසා හරි. ඊට ටික සිංගලෙන්නේ තියෙන්නේ බං. ඒ කියන්නේ බං ලිස්ට් එකේ ආයිතම ප්‍රවේශ කර ගැනීම, සයිස් එක බලා ගැනීම ඔය වගේ ටිකක් කරගන්න පුළුවන් ටපල් වලත් ඒ කරන ක්‍රමවේදෙත් අර ලිස්ට් වල කතා කරපු විදිහමයි. ඔයාලගේ කම්පියුටර් එකේ එහෙම නැත්නම් ෆෝන් එකේ රන් කරලා බලන්න ආගයන් ප්‍රවේශ කරපු විදිය හරි අර කොටු හරන දාලා ප්‍රවේශ කරා. ඒක විදිහමයි. ඊට පස්සේ ලෙන්ත් එක බලා ගන්න එක ලෙන් කියලා කීවර්ඩ් එක ඇතුලේ අදාළ ටපල් එක හරි ලිස්ට් එක හරි දාගත්තා නම් අපිට ලෙන්ත් එක බලා ගන්න පුළුවන්. එතකොට මම ටපල් එක ගැන ඌට වඩා දෙයක් කතා කරගන්නේ නැහැ. ඇත්තරම මේ ටපල් කියන මාතෘකාව ලියා ගන්න එකේ තේරුමක් නැහැ. මොකද අපේ පොතේ තියෙනවා ටපල් ගැන. අන්න ඒකෙන්ද අපි ටපල් ගැන ඌට වඩා මුකුත් නොලියාගෙන ඉමු. මේ ලියා ගන්න නැති වුම හේතුව බං මොනවද ලියා ගන්නද? මේ ටික මතක තියාගන්න. ටපල් එකක් ක්‍රියේට් කරද්දි මේ වරහන් තියෙන්න ඕනේ. ඊට පස්සේ ටපල් එකට අගයන් අලුතෙන් එකතු කිරීම, තියෙන අගයක් චේන්ජ් කිරීම, තියෙන අගයක් ඉවත් කරලා දාන වගේ දේවල් කරගන්න බෑ හේතුව ටපල් එකක් ඉමියුටබල් හින්දා. ඊට පස්සේ අගයන් ප්‍රවේශ කිරීම, ටපල් එකේ තියෙන ආයිතම ප්‍රමාණය බලා ගැනීම, ලෙන්ත් එක බලා ගැනීම වගේ දේවල් කරගන්න පුළුවන්. ඒ සියලුම දේවල් කරගන්නේ අර ලිස්ට් වල බලාගත්ත ක්‍රමයටමයි. එහෙනම් ලිස්ට් එක ඔයාලට පර්ෆෙක්ට් පුළුවන් නම් මේ මගුලේ ඇති ලබ්බක් නැහැ. එතකොට ටපල් ගන්න ඌට වඩා දෙයක් කතා කරන්නත් නෑ බං. මොකද ඉතින් මොනවා කතා කරන්නද ඊට වඩා. ඔච්චරයි තියෙන්නේ. පොත පොඩ්ඩක් ලාවට කියවලා දාලා අමතක කරලා දාහන් අමතක කරලා දානවා කියන්නේ මේ මතක තියාගන්න දෙයක් නැති හින්දා. කියවලා දාලා අයිඩියා එකක් ඔලුවට ගන්න. ඉතින් එහාට අපිට ටපල් ගැන කතා කරගන්න නෑ. හරි. ඊට පස්සේ අපිට තියෙනවා බං මේ ඔයාලට මේ පොතේ හරි ටපල් ගැන ඌට වඩා දෙයක් නෑ බං. ඊට පස්සේ අපිට තියෙනවා මේ සෙට් ගැන කතා කරන්න. අන්න සෙට් ගැන ටිකක් අර ලිස්ට් වලට වඩා ටිකක් වැඩියෙන් කතා කරගන්න තියෙනවා. අපි යන් කෙලින්ම ටපල් ගැන ඔච්චරයි මාතෘකාවක් කල් ලියාගත්තා නෑ. ඔක කොහොම ස්කිප් කරා. අපි යන් සෙට් කියලා සෙට් දත්ත view එක බලන්න. හරි. එතකොට මාතෘකාවක් ලියාගත්ත යුතු වෙනවා. මාතෘකාවක් ලියාගන්න දත්ත view එක ටපල් ඔච්චරයි. ටපල් ගැන කතා ලියාගන්නවත් දෙයක් නෑ අත්‍තරම් බං. සෙට් කියන එකට යන්න. සෙට් කියන data structured එකට. හරි. එතකොට සෙට් එක බං මේ මෙහෙමයි බං. දැන් ලිස්ට් එකක නම් කොටු වරහන් ඇතුලේ දත්ත ලිව්වේ. ටපල් එකේ නම් සාමාන්‍ය වරහන් තුල. සෙට් එකක දත්ත ලියද්දි බං අපි හරි සෙට් එකේ දත්ත ලියද්දි මං s කියලා වේරියබල් එකක් ගන්නම්. සංගල වරහන් ඇතුලේ තමයි ලියන්නේ. පට්ට සිරානේ. පට්ට සිරා තමයි මම මෙතන ලියා ගන්නම් ඇල්ටෝ ඉලක්කම් ටිකක් දාගන්න ලේසි වෙන්න බෑ. නැත්නම් මගුල් ලියන්න එපේ. 1 2 7 25 බිංදුව 3 ඔන්න සංගල වරහන් ඇතුලේ අයිතම ලියන්න ඕනේ සෙට් වල. හරි. එතකොට ලියාගන්න මෙහෙම. දැන් සෙට් වල අගයන් ප්‍රවේශ කරන කතන්දර ටිකට අපි යන් සෙට් කියලා ලියාගත්ත චූටි මාතෘකාවක් මෙන්න මේ උදාහරණේ දාගන්න. මේකත් එක්ක අපි කතා කරගෙන යන් සෙට් එකක් ක්‍රියේට් කරද්දී අපි වරහන් වෙන්න ඕනේ සංගල වරහන්. හරි. ওই ටික සෙට් කියලා ලියාගත්ත මාතෘකාව මේක දඩ පිටි ගාලා ලියාගන්න. ඊට පස්සේ මේකේ මාතෘකා ටික අපි කතා කරගෙන යන්. තොරබන් ටපල් ගැන ඌට වඩා ඇත්තටම ටපල් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක එහෙමයි ඒකයි ස්කිප් කරලා අපි සෙට් ගැන කතා කරගෙන යමු. හරි. අනුමාතෘකාවක් ලියා ගන්න ඔයාලා සෙට් යටතේ
සෙට් එකක අයිතම ප්‍රවේශ කිරීම. සෙට් එකක අයිතම ප්‍රවේශ කිරීම. හරි මේක මෙහෙම දෙයක් හරිද බං මේ සෙට් වල අයිතම තියෙනවා. හැබැයි ඔය අයිතම බං මේ දැන් මේ පිළිවෙලට තිබ්බ කියලා හිතන්නකෝ. දැන් මම මෙයාගේ print එකක් ගත්තා කියලා හිතන්නකෝ S කියලා. අපිට output එක හම්බෙයි මේ පිළිවෙලට නෙමෙයි. කොහොම හරි දැන් මේ අයිතම ටිකම තියෙයි. හැබැයි මේ තියෙන sequence එකට නෙමෙයි. මේ තියෙන පිළිවෙලට නෙමෙයි තියෙන්නේ. හරි. හරි. එතකොට දැන් මේ විදිහටද මේකක් තියෙන්නේ. එහෙම එකක් නෙමෙයි මං කියන්නේ. මේක print කරොත් 10 වතාවක් ඕකේ අර output එක හම්බෙන්නේ 10 විදිහකට. ඒ කියන්නේ 10 විදිහකට කියන්නේ වට 10ක් දාන්න පුළුවන් කොහොම හරි. එක එක ආකාරයෙන් වෙනස් විදිහට තමයි හම්බෙන්නේ. එතකොට මේවට අර index විදිහට අපිට item ප්‍රවේශ කරගන්න බෑ. list එකයි tuple එකයි string එකයි අපි item ප්‍රවේශ කරගන්න අර මේ index පාවිච්චි කරා. හැබැයි set එක එහෙම index පාවිච්චි කරන්න බෑ. අපිට මෙයාලගේ item ප්‍රවේශ කරගන්න ඕනේ නම් අපිට තියෙන්නේ for loop එකක් පාවිච්චියෙන් මෙයාලගේ item පාවිච්චි මේ ප්‍රවේශ කරන එක. හරි. එතකොට දඩ තරුවක් දාලා ලියාගන්න මෙහෙම ලියාගන්න මෙහෙම set එකක item set එකක item index භාවිතා කර ප්‍රවේශ කළ නොහැක වරන්නේ තුල දාගන්න set එකක item ප්‍රතිදානය වීමේදී නිර්මාණය කරන පිළිවෙලට නොපවති. හරි කියලා දාලා උදාහරණයක් කියලා දාගෙන මෙන්න මේ ටික ඩෝන් ගාලා දාගන්න. මේ ටික ලස්සනට පුරව ගන්න ඩක් ගාලා. හරි නේද? හරි. ඉන්ඩෙක්ස් පාවිච්චි කරලා item ප්‍රවේශ කරන්න බැරි හින්දා අපිට පුළුවන් for loops පාවිච්චි කරලා මෙයාලගේ item ප්‍රවේශ කරගන්න. හරි. ඊළඟට පල්ලෙහෙන් දාගන්න මෙහෙම. එම නිසා for loops භාවිතා කර අගයන් ප්‍රවේශ කළ හැකිය. හරි for loop කියන දේ දන්න ඔයාලා for මෙතන කැමතියක් දාගත්ත එක I in මෙතන range කතාවක් නෑ for I in ඒ කියන්නේ I කියලා variable එක පිටින් ගත්තා එයා ගණ්ඩලු in තුල කාගේද s ගේ for I in s ඊට පස්සේ මම print කරනවා කාවද iව print කරනවා. එතකොට මේ set එකේ තියෙන item ටික පල්ලෙහාට අපිට output වෙයි. හරි පල්ලෙහාට output වෙයි. එතකොට බම් මේ
ඉන්ඩෙක්ස් පාවිච්චි කරලා මෙයාලගේ අයිටම් ප්‍රවේශ කරගන්න බෑ. ඒකින්ද අපි for loop එක පාවිච්චි කරනවා. අපිට list එකක් පුළුවන් මේ විදිහට for loop පාවිච්චි කරන්න. for මොකක් හරි variable දාලා in list එකේ name එක දාලා print කරොත් අයිව list එකේ item ටිකක් print කරගන්න පුළුවන්. ඒක පොතේ තියෙන මම අර වෙලේ කරන්න ගියේ නෑ ඒක. ඉතින් ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. ඔක ගණන් වලුත් අපි අල්ලනවා. හරි. එතකොට බං set වල item ටික ප්‍රවේශ කරගන්න index පාවිච්චි කරන්න බෑ. ඒක ඔයාලගේ ඇඟට දාගන්න. ඒ නමුත් අර මේ item ටික ප්‍රවේශ කරන්න අපිට පුළුවන් for loops වගේ දෙයක් පාවිච්චි කරන්න. එතකොටත් අර මේ item කියලා කියන්න බෑ. item set එකම එකපාර print වෙනවා. for I in s යනු අදාළ set එක set එකේ තියෙන item ටික මෙන්න අන්න ඒ ටික ලස්සනට print වෙයි පල්ලෙහාට. හරි. මේ උදාහරණෙත් දාගන්න. හරි නේද? මේ වගේ බං මාළුකු දෙයක් අපිට ඉගෙන ගන්න නෑ. ඉතින් අර ලිස්ට් තරම් දෙයක් නෑ. හැබැයි තියෙන ටික ඉගෙනගෙන යන්න. ඒකට ගණන් හදද්දී ඔයාලට තේරෙයි මොකක්ද මේ වගේ වැදගත්ම. ඉතින් ඒ ටික අල්ලගත්තා කොට දාගත්තා. හරි. මෙච්චරයි. හරි. එතකොට බං මේ ඊළඟ සෙට් එක යටතේ චූටි මාතෘකාවක් දාගන්න. සෙට් එකක ඇති item set එකක ඇති item සඳහා නවාගයන් ඇතුළත් කිරීම. හරි. එතකොට බම් මේ මෙහෙම දෙයක් තියෙනවා set වල අපිට බෑ මේ තියෙන අගය වෙනස් කරගන්න. ඒක පැහැදිලි. මොකද මේ set වල තියෙන අගයන් වෙනස් කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් set එකේ අගට හරි set එකේ අගට කියන්න බෑ. ඉතින් කොහෙට ඇතුළත් වෙයිද දන්නේ නැහැ. මොකද set එකේ print එක ගත්තා item ටික එහෙට මෙහෙට මාරු වෙලා තියෙන්නේ. print කරලා බලහල්ලා. එතකොට බං අපිට පුළුවන් මේ set එකට අලුතෙන් item එකතු කරන්න. තියෙන අගයන් වෙනස් කරගන්න බෑ. අපිට change කරන්න එයාලා දෙන්නේ නැහැ. හැබැයි set එකට අලුතෙන් අගයක් ඇතුළත් කරගන්න පුළුවන්. හිතන්නකෝ අපිට ඇතුළත් කරගන්න ඕනේ එක අගයක් කියලා. අන්න එහෙනම් පාවිච්චි කරනවා add කියන method එක. අගයන් කිහිපයක් ඇතුළත් කරගන්න ඕන අපිට පාවිච්චි කරන්න පුළුවන් update කියන method එක. හරි. එතකොට ඒක යටතේ චූටි dot එකක් දාලා ලියා ගන්න. එක් item එකක් ඇතුළත් කිරීමට නම් එක් අයිතමයක් ඇතුළත් කිරීමට නම් add method එක භාවිතා කළ හැකිය. add method එක භාවිතා කළ හැකිය. හරි. ඒ එක අගයක් ඇතුළත් කරනවා නම් හරිම සරලයි. s.add ඇතුළත් කරගමු අපි මෙතන 25 තියෙන. හරි. අපි ඇතුළත් කරගමු 30 වගේ. හරි. s ට ඇතුළත් කරගත්තා 30ක්. මොකද 30ක් කියන්නේ 30ක් වගේ තියෙන item එකක්. ඊට පස්සේ මම මෙයාව print එකක් දාගන්නම් s විදිහට. ඒතර output එක අපිට බලා ගන්න පුළුවන් කොහොමද? 1 7 2 30 25.3. හරි. ඒතර ඔයාලට තේරෙන්න ඕනේ මේ තියෙන පිළිවෙලට නෙමෙයි කොහොම මොන විදිහට හරි මේ item set එක තමයි. හැබැයි මේ තියෙන පිළිවෙලටම නෙමෙයි. හැබැයි අලුතෙන් 30ක් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඒක හරි. ඒක තමයි වෙන්නේ මේ set වල අර item තියෙන විදිහටම නෙමෙයි print වෙන්නේ. වෙනස් වෙන හැම වෙලේම වෙනස් වෙනවා. අනේ ඒක තමයි අර index පාවිච්චි කරලත් item ප්‍රවේශ කරගන්න බැරි වුණේ අපිට. හරි. මේක දාගන්න. එක් item එකක් පමණක් ඇතුළත් කිරීමට නම් කියලා දාගෙන මෙන්න මේක දාගන්න. හරි නේද? හරි. ඊළඟ dot එක දැන් මේ එතන ඇතුළත් කරේ එක item එකක්නේ. ඊළඟ dot එක දාගන්න item කිහිපයක් ඇතුළත් කර ගැනීමට නම්
අප්ඩේට් මෙතඩ් එක භාවිතා කරයි. අප්ඩේට් මෙතඩ් එක භාවිතා කරයි. හරි එතකොට උඹලට හිතෙන්න පුළුවන් යකෝ මේ වර්ණය පුනර්කරණය තව හොඳයි මේ මොන මගුලක්ද මේක චාටර්නේ එහෙම එකක් නෑ මේකේ මේ හිතන්න දෙයක් නෑනේ යකෝ පුනර්කරණය අපි හිතුවේ අරක මේ කාවොත් මොකද වෙන්නේ ඊට පස්සේ අප් කුඩයි නම් මෙහෙට දාහන් එහෙනම් මේ ටික වයන් මාර හිතිල්ලක් නේ හිතුවේ මෙතන මොනවද එහෙම තියෙන්නේ මෙතන එහෙම දෙයක් නෑ හරිද ඒතර දෙන ටික කොහොම ලියාගන්නේ කිසිම දෙයක් කොන්දේසි විරහිතව හිතන්න යන්න එපා කියන දේ විතරක් හරියටම කරගන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් ඕක නෝට් එකට ගද්දි අන්න පොඩ්ඩක් හිතන්න මේක මෙහෙමයි හරි එහෙනම් ලිස්ට් එකට එක අයිටමයක් දානවා නම් ඇඩ් අයිටම කිහිපයක් දානවා නම් අප්ඩේට් පට්ට සිරා හරි ඒ ටික තමයි හිතන්න ඕනේ එතනින් එහාට හිතන්න දෙයක් නැහැ හරි එතකොට අප්ඩේට් පාවිච්චි කරන්නේ ඇයි අයිටම කිහිපයක් දානවා නම් හරි ඒකත් හොඳට බලා ගන්න මේ දාන විදිහ මහලොකු මගුලක් නැහැ ඕකේ බම් මේ s.update හරි s.update හැබැයි ඇතුළත් කරන ආයිතම ටික හරි normal වරහන ඇතුලේ කොටු වරහන පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒක මේ ක්‍රමයක්. ඉතින් ඒක තමයි මෙතඩ් එක මතක තියාගන්න. මම ඇතුළත් කරනවා 40 36 ඊට පස්සේ 5 වගේ අන්න ඇතුළත් කරා. ඊට පස්සේ මම print එකක් දාගත්තොත් කාගේද SK මට බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ තියෙන අගයන් වලට අමතරව මෙන්න මේ ටිකත් ඇතුළත් වෙලා තියෙනවා. 1 40 2 36 5 7 ඊට පස්සේ 25.3 හරි. ඒතර උඹලට හිතෙන්න පුළුවන් මේ මම කොහොමද මෙහෙම හිතුවේ මේ විදිහට මෙන්නේ කියලා. එහෙම මගුලක් මං හිතුවේ නෑ බා. මම මොකද කරේ මේ තියෙන අයිටම් වලට මේ ටික මික්ස් කරලා දැම්මා. ඉතින් ඒක කොහොමද දෙන්නේ කියලා අපිට කියන්න බෑ. ඒක කම්පියුටර් එකේ අවශ්‍ය වෙලාවට ඒ විදිහට print කරනවා. ඉතින් ඒක අපිට අදාළ දෙයක් නෙමේ. මේ තියෙන අයිටම් ටිකට අමතරව මෙන්න මේ අයිටම් තුනත් ඇතුළත් වෙලා කියලා පෙන්වනවා. එච්චරයි කතන්දරේ. හරි. මේකත් ලියා ගන්න හරිම පිළිවෙලට. හරි එතකොට සෙට් වල කතන්දරේ අප්ඩේට් කතන්දරේ උච්චරයි අපි ඊළඟට යන් මොකක්ද ඊළඟට තියෙන්නේ අයිතම ප්‍රමාණය බලා ගැනීම හරි ලියා ගන්න චූටි මාතෘකාවක් සෙට් යටතේ සෙට් තුල ඇති අයිතම ප්‍රමාණය බලා ගැනීම අයිතම ප්‍රමාණය බලා ගැනීම හරිම සරල දෙයක් එතනක් තියෙන්නේ බම් මේ අර අපි ලෙන් පාවිච්චි කරේ ඒ මගුලම තමයි හරි හරි අපිට ඕනේ මෙයාගේ තියෙන අයිටම් ප්‍රමාණය බලා ගන්න කොටිම ගියොත් සෙට් එකේ දිග ලෙන්ත් එක බලා ගන්න ඉතින් මෙච්චරයි s.len හරි s.len length නෙමෙයි මෙයාගේ හරි s.len ඉතින් එහෙනම් print එකක් දා ගන්නවා S කියලා length එකේද 1 2 3 4 යන්නේ output එක අපිට හම්බෙයි 4ක් කියලා. හරි. දාගෙන ඉන්න ඕක. එතකොට බං length එක බලා ගන්න විදිහ ඔක්කොගෙම එකයි list tuple set වල ඊට පස්සේ string වල ඔක්කොගෙම එකයි. ලියා ගන්න list set එක item ප්‍රමාණය බලා ගැනීම හරි කියලා ලියාගත්තා. ඊට පස්සේ මෙන්න මේ උදාහරණය දාගන්න s.len අර විදිහම තමයි. ඒ විදිහම තමයි. එතකොට list හරියට පුළුවන් නම් මේ මගුල් ඇති ලැබ්බක් නැහැ. හරි. ටක් ගාලා දාගෙන ඉන්න ඔය ටික.
හරි නේද? හරි. ඊළඟ චූටි මාතෘකාව සෙට් යටතේ ඔව් ඉතින් data extract වල නම ලිව්වා. ඊට පස්සේ චූටි මාතෘකාව තමයි තියෙන්නේ. කීවර්ඩ් ටිකක් ඉගෙන ගැනීමක් තමයි තියෙන්නේ. ලෙන්ත් එකේ වෙන්නේ දිග බාල් එක. හරි ඔච්චරයි. මහලු ලබ්බත් වෙනවද කියපන්. මෙතන දැන් මේක අමාරු වෙන්න හේතුවක් තියෙනවද? අමාරු වෙන්න මොනවද තියෙන්නේ මෙතන? කිසිම දෙයක් නැහැ. හරි. ඊළඟ චූටි මාතෘකාව දාගන්න. සෙට් එකක ඇති අයිතම ඉවත් කිරීම. අයිතම ඉවත් කිරීම. අයිතම ඉවත් කිරීම. හරි අයිතම ඉවත් කරන්නත් මේකේ ක්‍රම දෙක තුනක් තියෙනවා. ඒකේ වඩා හොඳ ක්‍රම දෙකක් විතර තමයි තියෙන්නේ. හරි මේ දෙක මුලින් කරලා ඊට පස්සේ අර මෙලව රහක් නැති දෙකත් කරලා දාමු. හරි අයිතම ඉවත් කරන පළවෙනි ක්‍රමය තමයි අපිට පුළුවන් බම් මේ remove කියන කීවර්ඩ් එක පාවිච්චි කරන්න. එහෙනම් s.remove වරන් ඇතුලේ දාන්න ඕනේ ඉවත් වෙන්න ඕනේ value එක මොකක්ද කියලා. මම හයි ඉවත් කරන්නම් අන්න. මෙතන දාන්නේ මොකක්ද? එතකොට ඉවත් විය යුතු value එක. හරි ඊට පස්සේ මම මෙයාගේ print එකක් ගත්තොත් s ගේ 4 8 7 අන්න 6 ඉවත් වෙලා තියෙනවා. ඔන්න remove කියන එක පාවිච්චි කරොත් ඊට පස්සේ අපිට ওই විදිහටම පුළුවන් පාවිච්චි කරන්න discard කියන keyword එක මේ ටික ලියලා ඊට පල්ලෙහා ලියාගත්තා නම් හරි. ඒක පාවිච්චි කරද්දී බං s.discard ඒකේ ඉවත් විය යුතු value එක තමයි දාන්නේ. මම දාන්නම් 8 කියලා. හරි එහෙනම් 8 තමයි ඉවත් වෙන්න ඕනේ. මම එයාගේ print එකක් ගන්නම්. අපිට හම්බෙයි 7 4 6. ඉතුරු වෙන්නේ මේ item තුනනේ. ඉතින් ඒ item තුනට පොඩ්ඩක් හෙඩ වෙල මාරු කරලා ලිව්වා. මොකද කම්පියුටර් එකෙන් මාරු කරන හින්දා. එහෙනම් මේ දෙකේම discard පාවිච්චි කරන්න පුළුවන්, remove කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මේ දෙකේම ඉවත් වෙන්න ඕනේ value එක තමයි මෙන්න මේ වරහන් ඇතුළට දාගන්නේ. හරි මේක ලියාගත්තා. ලස්සනට මේ දෙක දාගන්න. ඔච්චරයි ඉතින්. ඇත්තම කිව්වොත් බම් මේ එක්සෑම් එකේදී තාම මෙච්චර මගුල් ඇවිල්ලා නැහැ. හැබැයි ඉතින් අර පොතක් විදියට ගත්තට පස්සේ ටිකක් මම ඕනට වඩා තැනකට ගිහිල්ලා තියෙනවා. හේතුව දෙන්න පුළුවන් නේ බං. දෙන්න පුළුවන්. මේ දක්වා ඇවිල්ලා නැහැ කියන එක නෙමේ කතන්දරේ. යකෝ ඉස්සරහට දෙන්න පුළුවන්. අන්න ඒකින්ද ටිකක් වැඩියෙන් කතා කරලා තියෙනවා. ඒතර මෙතන කරනවටත් වඩා පොතේ තියෙන ප්‍රමාණයක්. හේතුව පොතේ සාමාන්‍යයෙන් අර දෙන්න පුළුවන් ගොඩක් දේවල් දීලා තියෙනවා. එතන දීලා තියෙන හැම මගුලක්ම මෙතන කරන්නේ නැහැ ඉතින්. එහෙම ඕනේ නැහැ නේ බබාලා නෙමෙයිනේ පොත තියෙනවනේ කියවලා තේරුම් ගන්න පුළුවන් දේවල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි අර අවශ්‍ය කියන ටිකම වීඩියෝ එකකින් කතා කරලා දානවා. හරි. එතකොට මේ දෙක දාගන්න ෂේප් එකේ. හරි නේද? හරි. එතකොට පොතේ තියෙනවා තව ක්‍රමයක් මේ පොප් කියන එක පාවිච්චි කරලා. හරිද බම් මේ පොප් කියන එක පාවිච්චි කරොත් වෙන දේ පොඩ්ඩක් කියන්න හොඳට අහගන්න. පොප් මෙතන දාන්නේ නැහැ කිසිම අයිතමයක්. පොප් කියන එක නිකන් ගැහුවොත් සාමාන්‍යයෙන් අපි අර මේ ලිස්ට් වල පොප් එක ගැහුවොත් මොකද උනේ? අගම තියෙන අයිතම ඉවත් වුණා. දැන් මෙතන බං අගම තියෙන අයිතමයි කියලා කියන්න බෑනේ. හේතුව මේ ලිස්ට් මේ සෙට් එකේ තියෙන අයිතම ටික බං මේ තියෙන පිළිවෙලක් නෑ. හරිය මං අයිතම ටික තියෙනවා තමයි. අග තියෙන්නේ මොකක්ද මුල තියෙන්නේ මොකක්ද කියලා කම්පියුටර් එකේ එහෙම තේරුම් ගන්නේ නෑ. අපි මෙහෙම ලිව්වට අපි එහෙම කෝඩ් කරාට එයා තේරුම් ගන්න මේ පිළිවෙලට නෙමෙයි වෙන්න පුළුවන්. එතකොට පොප් එක ගැහුවොත් ඉවත් වෙන්නේ මොන අයිතමේද කියලා අපිට කලින් තීරණය කරගන්න බෑ. අන්න ඒකින්ද පොප් එක පාවිච්චි කරන්න එපා. ඒක තමයි දෙන්න තියෙන උපදේශය. කියන්නේ පොප් එක පාවිච්චි කරොත් වෙන දේ ඒකයි. ඉවත් වෙන්නේ මොන අයිතමේද කියලා අපිට තේරුම් ගන්න බැරි වෙනවා. හරි. එතකොට ඒක පොතේ ලස්සනට දීලා තියෙනවා පොප් එක පාවිච්චි කරන්න එපා. ඊට පස්සේ තියෙනවා ක්‍රමයක් බම් මේ සෙට් එකේ තියෙන අයිතම සෙට් එකම ඉවත් කරලා අයිතම සෙට් එක කිව්වේ ස්ට්‍රක්චර් එක අයිතම සෙට් එක කිව්වේ අයිතම ඔක්කොම ටික ඉවත් කරලා දාන ක්‍රමයකුත් තියෙනවා. එතකොට අර අපි මතකයි ඔයාලට ලිස්ට් එකක් අපි නල් කරා. ඒ කියන්නේ ලිස්ට් එකක් හිස් කරලා දැම්ම. අන්න ඒ විදිහටම සෙට් කළක් තියෙනවා. සෙට් එකේ තියෙන අයිතම සෙට් එකම ඉවත් කරලා දාන ක්‍රමයක්. හරි. එතකොට ඒකට පාවිච්චි කරනවා clear කියන මෙතඩ් එක. හරි. clear කියන මෙතඩ් එක පාවිච්චි කරනවා.
අපිට තියෙන්නේ අපේ ලිස්ට් එක සෙට් එකේ වේරියබල් එක ලිව්වා. හරි ඩොට් ක්ලියර් වරහන් දෙක. ඊට පස්සේ මෙයාගේ print එකක් ගත්තොත් අපිට print එක හම්බ වෙනවා null set එකක්. null set එකක් කියන්නේ හිස්. හරි මේකත් දාගන්න. හරි නේද? හරි එතකොට මේ පොතේ තියෙනවා සෙට් දෙකක් කොහොමද එකට එකතු කරන්නේ? හරි අනියන් කියන එක පාවිච්චි කරන්නේ කොහොමද? ඒ ටික පොතේ ලස්සනට තියෙනවා බං. ඒ ටික පොතේ කියවපම් මේ තේරුම් ගන්න මගුලක් නැහැ. උදාහරණයයි අවුට්පුට් එකයි ඔක්කොම පොතේ තියෙනවා. ඒක බලා ගන්න තියෙන්නේ. හරි එතකොට කොටින්ම කිව්වොත් බං කාට හරි මේ පොත අරගෙන ගණන් හදන වීඩියෝ ටික විතරක් බැලුවත් බං මේ Python කියන එක ගොඩ දා ගන්න පුළුවන් උනන්දුවක් තියෙන එකෙක් නම්. හරි එතකොට ඊට වඩා දෙයක් කරන්න හේතුව මේක ගැනත් කතා කරන්නේ පොඩ්ඩක් උඹට අර පොඩ්ඩක් දැනෙන්න එපේ. ගණන් හදද්දි කොහොමද හිතුවේ ඒ සීන් එක දැනෙන්න ඕන හින්දා තමයි අර අගේ ඉඳන් මුලටම කතා කරගෙන යන්නේ. හරි එතකොට මේ සෙට් ගැන උට වඩා කතා කරන්නේ නැහැ. සෙට් ඔතනින් ඇති ඕනටත් වඩා කරා. එක MCQ එකක්වත් තාම ඇවිල්ලා නැහැ. හැබැයි එන්න පුළුවන්. ඒක හින්දා ඕනටත් වඩා කරා. ඊළඟ අවසාන දත්ත ව්‍යුහේ අපි කතා කරන ඩික්ෂනරි ලියාගන්න මාතෘකාව ඩික්ෂනරි කියලා. ඩික්ෂනරි හරි ඩික්ෂනරිත් බම් මේ ක්‍රියේට් කරද්දි සංගල වරහන් ඇතුලේ තමයි. හැබැයි අර මෙච්චර අපි කතා කරපු හැම දත්ත ව්‍යුහයකටම වැලියු එක විතරයි තිබ්බේ නේ බං. ඒ කියන්නේ තියෙන්න ඕන අගය විතරයි තිබ්බේ. ඩික්ෂනරි වල පොඩ්ඩක් ඉස්සරහට ගිහිලා තියෙනවා මෙහෙමයි. එයාලා ඩික්ෂනරි අපි හදා ක්‍රියේට් කරද්දි වැලියු එක විතරක් නෙමෙයි ඒකට අදාළ කී එකත් එක්කම තමයි තියෙන්නේ. කොටින්ම කිව්වොත් මොකක් හරි එකක් ගබඩා වෙලා තියෙනවා. එයාගේ කී එකක් එක්ක කී එකකුයි වැලියු එකකුයි තියෙන. හරි තේරුන්නේ නැහනේ අමතක කරපන්. දැන් ලිව්වට පස්සේ තේරුම් ගනි. හරි පොතේ තියෙන උදාහරණෙටම යන්නම් මං. හරි ඩිස්ක් කියලා වේරියබල් එකක් ඇරලා සංගල වරහන් ඇතුලේ උඩුකම ඇතුලේ ලියනවා බ්‍රෑන්ඩ්. ඊට පස්සේ කාලන් එකත් එක්ක ෆෝඩ් එකක් බං. ඊට පස්සේ මේ පැත්තට ලියාගෙන ගියත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මට ඉඩමදිත් ප්‍රශ්නයකුත් තියෙනවා. ඒකින්ද පොඩ්ඩක් ලස්සන වෙන්නත් ඕන හින්දා පොඩ්ඩක් පල්ලෙහාට ලියා ගන්න. මොඩෙල් Mustang හරි මේවා කමාවලින් වෙන් වෙන්න ඕනේ. ඊට පස්සේ එක හරි එතකොට මේක මේ පිළිවෙලට ලියාගත්තත් කමක් නැහැ. එහෙම නැත්නම් පල්ලෙහාට ලියලා මේක මෙතන දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි පොතේ තියෙන උදාහරණයක විදිහට ඉතින් බලාගෙන ඉල්ලා. එතකොට මේ ඩික්ෂනරි එක ක්‍රියේට් කරද්දී මෙන්න වැලියු එක මේක තමයි ඇවිල්ලා වැලියු එක. මේ මොකද්ද? මේක තමයි කී එක. එහෙනම් කී එකෙන් තමයි වැලියු එක අනන්‍යව හඳුනගන්නේ. එහෙනම් අගයන් ප්‍රවේශ කරද්දී මේවට ඉන්ඩෙක්ස් නෑ. කී එක තියෙනවා ඊට අදාළ වැලියු එකක් තියෙනවා. මොඩල් එක මොකද්ද? Mustang. එතකොට කී එක මොකක්ද? කී එක තමයි මොඩල් එක වැලියු එක Mustang. කී එකේ ගබඩා වෙච්ච වැලියු එක Mustang. එක තමයි කී එක ඊට අදාළ වැලියු එක 1.64. හරි එතකොට ඔච්චරයි ඩික්ෂනරි එක ක්‍රියේට් කරද්දී දෙපැත්තේ මොනවද සංගල වරහන් අනිවාර්යයි. ඒ වගේම කී එකක් එක්ක වැලියු එකක් එක්ක තමයි එයාලගේ දත්ත ගබඩා කරලා තියෙන්නේ. හරි ඩික්ෂනරි කියලා මාතෘකාව ලියාගන්න. මෙන්න මේක මෙහෙම දාගන්න. එතකොට මේක මියුටබල්ද කතන්දර ටික පොතේ දාලා තියෙනවා. ඒක එහෙම කියව ගනින්. දැනට ඔය උදාහරණේ දාගන්න.
හරි. අනුමාතෘකාවක් චූටියට දාගන්න ඩික්ෂනරි යටතේ අයිතම ප්‍රවේශ කිරීම. ඩික්ෂනරි වල අයිතම ප්‍රවේශ කිරීම. එතකොට මෙයාගේ අයිතමය හඳුන්වන්නේ හඳුනගන්නේ මෙයාගේ කී එකෙන් අපිට පුළුවන් මෙහෙම කරන්න. හරිද? මම මොකක් කර වේරියබල් එකක් ගන්නම්. මම පොතේ තියෙන එකම ඕනේ ඒකම ඕනේ නැහැ නේ. y කියලා ගන්නම් x නේ තියෙන්නේ. හරි. ඩිස්ක් එකේ නම ඇවිල්ලා ඩිස්ක්. හරි. එතකොට වරහන් ඇතුලේ අපි මෙයාගේ ඕනේ කී එක. ඒ කියන්නේ අයිතමනේ ප්‍රවේශයෙන් නැත්තම අයිතම ටික වැලියු ටික තමයි. වැලියු එකේ කී එක තමයි අපි දාගන්න ඕනේ. හේතුව මෙයාලට ඉන්ඩෙක්ස් නැහැ. ඉන්ඩෙක්ස් නැහැ. වැලියු ටික Ford Mustang 1964 ඔය ටික තමයි වැලියු ටික. එතකොට වැලියු ටික අපිට දර්ශනය කරගන්න නම් වැලියු වලට අදාළ කී එක තමයි අපි දාගන්න ඕනේ. එහෙනම් මම මෙන්න y කියලා වේරියබල් එකක් කරන් disk model කියලා දාගන්නම්. කොටිම මෙහෙම වේරියබල් එකක් ගන්න නැතුව මේ ටික print එක ඇතුළේ ලිව්වත් ඒත් මේ අදාළ output එක එනවා. අර හැබැයි අර පොඩ්ඩක් පිළිවෙලක් ඕනේ ඉඳන් මම වේරියබල් එකක් කරලා දාගන්නම්. ඊට පස්සේ මම print කරගන්නම් y අපිට output එකේ බලන්න model එක මොකක්ද මේක කියලා. Mustang කියලා output එක අපිට එයි. හරි. ඔච්චරයි. එහෙනම් key එකෙන් අපිට පුළුවන් එයාගේ value එක අනන්‍යව හඳුනගන්න. මහලුකු ලබ්බක් නෑ බම් මේක මෙහෙම ලියාගෙන ඉතින් එහාට මෙලෝ රෙද්දක් හිතන්න එපා. හිතන්න දෙයක් ඇත්තෙත් නෑ. හරි. ඒතර වර්ණ අනුක්‍රමණය පුනර්ගණනය ටික පුළුවන්. ශ්‍රිත ටික පුළුවන්. හරි. මේ ටිකක් දෙන හින්දා ලියාගනි. list ටික හොඳට පුළුවන්. මේ ටික කොහොම shape එකේ ලියා ගන්නකො. හරි. මෙතන රවුම් වරහණක් තියෙන එක වැරදි. රවුම් නෙමෙයි කොටු වරහණක් එන්න ඕනේ. මොකද get කියන එකෙන් තමයි රවුම් වරහණ ඉන්නේ. හරි. කොටු වරහණ දාගෙන ලියා ගන්න ටක් ගාලා. හරි නේද? හරි. එතකොට ඔය වගේ අයිටම් ප්‍රවේශ කරගන්න මේ සාමාන්‍ය විදිහේ මේකට නැතුව දැන් අපි වෙනදනම් ලිව්වේ මෙතන ලිව්වේ මෙයාලගේ මොකක්ද ඉන්ඩෙක්ස් එකනේ. මේ වගේ ඉන්ඩෙක්ස් එකක් ලියන්නේ නැහැ. කෙලින්ම කී එක තමයි ලියන්නේ. තව ක්‍රමයක් තියෙනවා බම් මේ විදිහම තමයි ඉතින්. අපිට පුළුවන් get කියන කීවර්ඩ් එක පාවිච්චි කරන්න. හිතන්න මම මේ පැත්තේ ලියා ගන්නම්. මම හිතන උඹලට පේනවා. s කියලා වේරියබල් එකක් ගන්නම් මොකක් හරි. අපේ නම disk නේ .get අන්න රවුම් වරන් ඇතුලේ මොඩල් කියලා ලිව්වා නම් හරි. දැන් මම print කරගත්තොත් x අන්න අපිට ඒත් output එකේයි මොකක්ද Mustang කියලා. එතකොට නිකම්ම අපිට මේ විදිහට අගයන් ප්‍රවේශ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් get කියන එක පාවිච්චි කරලා අගයක් ප්‍රවේශ කරගන්නත් පුළුවන්. හරි. මේවා මේ මහ ලොකුවට මතක තියාගන්න ඕන දේවල් නෙමෙයි බං. ඒක ලාවට ID එකක් දාගනින් ඊට පස්සේ ඉතින් අපි අත්‍යවශ්‍ය ටික ඔයාලා මතක තියාගන්න. හරි. මොකද මේක ලැන්ග්වේජ් එකක්. මොන හිතන්න ඕනේ කතා කරන ලැන්ග්වේජ් එකක් කියලා. ඒ ලැන්ග්වේජ් එකත් කවදාවත් ඉගෙනගෙන ඉවරයක් කරන්න බෑනේ. ඒතකොට මේක කම්පියුටර් ලැන්ග්වේජ් එකක්. කම්පියුටර් එකට කතා කරන ලැන්ග්වේජ් එකක්. ඒතකොට ඒ ලැන්ග්වේජ් එකත් ඉවරයක් කියලා කරන්න එහෙම බෑ. ඒ ලෙවල් එකට තියෙනවා සිලබස් එකක්. ඒක through තමයි කරන්නේ. මෙතන සිලබස් එකෙන් පිට දේවලුත් අපි කරා. එතකොට ඒ සිලබස් එක ඇතුලේ තියෙන චුට්ට තමයි කරන්න තියෙන්නේ. අතර මේ වලට. එතකොට Python කියන්නේ මේ කරලා ඉවර කරන්න පුළුවන් දෙයක්. එහෙම දෙයක් නෑ. ඒක මොකද ඒක ලැන්ග්වේජ් එකක්. කරන්න තව ගොඩාක් දේවල් Python වල තියෙනවා. ගොඩ කොටින්ම කිව්වොත් බං Python දැන් පාවිච්චි නොවන ශ්‍රේෂ්ඨයක් නෑ. මාරම සීන් එක කියන්නේ වෙබ් ඩිසයින් වලට පවා දැන් Python කියන එක යූස් කරනවා. එතකොට ඉස්සර Facebook එකේ සර්වර්ස් වල රන් උනේ PHP. එතකොට PHP නෙමෙයි දැන් රන් වෙන්නේ Python. හේතුව Python වල security එක හොඳයි. PHP වලට සාපේක්ෂව security එක Python වල හොඳයි. එතකොට Python කියන language එක ගොඩක් field වල දැන් පාවිච්චි කරනවා. එතකොට ඒ වගේ පාවිච්චි කරන දඩ language එකක් A level වලට සම්පූර්ණයෙන්ම ඉගන්නන්න එහෙම රෙද්දක් නෑ. අර basics ටික තමයි අපිට උගන්වන්න කියලා තියෙන්නේ. හරි. එතකොට මේ දෙක දාගන්න. එතකොට ඔකේ ඕන නැති දේවල් කියන්නේ මේ ගොඩක් ඕවර් ගිහපු තැන් තියෙනවා ඉතින්. ඒ ටිකක් දාගෙන යන්න. මොකද අපි මේ ගේම් එකට reset වෙන්නේ යකෝ. ඉතින් ගේම් එකට set වෙන්න ඕනට වඩා ටිකක් කරගන්න ඕනේ අනිවාර්යෙන්ම. හරි. මේ ටික දඩබඩ ගාලා දාගන්න. අපි ඊළඟට යන් ඉස්සරහට.
හරි ඊළඟ චූටි මාතෘකාව ඩික්ෂනරි එකක ඇති අයිතම ගණන බලා ගැනීම. ඒ කියන්නේ ලෙන්ත් එක බං. ඉතින් යකෝ ඉතින් ලෙන්ත් එක දැන් කී පාරක් කරාද? ඒකම තමයි මෙතනක් තියෙන්නේ. හරි චූටි මාතෘකාවක් දාගන්න. ඩික්ෂනරි එක ලෙන්ත් එක බලා ගැනීම. හරි. ඉතින් අරකම තමයි අර ලෙන්ත් කියන මගුලම තමයි. ඉතින් මෙතනත් මම නිකන් වේරියබල් එක කරලාම print පාරක් දාගන්නම්. x කියලා x නෙමෙයි නිකන් ලෙන්ත් හින්දා l අකුර වගේ ගන්නකො නිකන් හොඳයි නේක. L කියලා ගත්තා L equal len කාගේද disk ගේ. හරි දැන් මට කියපන් මේකගේ length එක කීයක් එයිද බං? 1 2 3 4 5 6 6ක් එනවද? 6ක් රෙද්ද 6ක් කියලා. එහෙම එන්නේ නැහැ නේ යකෝ. value කීයක් තියෙන්නේ? value 3යි තියෙන්නේ. ඒතර මේවා ඒවා කීනේ කීයකටනේ value එකක් තියෙන්නේ. එහෙනම් මේකේ item කීයද? item 3යි යකෝ තියෙන්නේ. ඒතර මේව ගණන් ගන්න නැද්ද? නෑ ඒවා keys ගන්නේ නෑ බං. key එකක් තියෙනවා කියන්නේ value එකක් අනිවාර්යෙන් තියෙනවානේ. එහෙනම් item ගණන ඕනේ. එහෙනම් මෙන්න 1 2යි 3යි. එහෙනම් මෙයාගේ අපි print කරගත්තොත් 11 අපිට output එක හම්බෙනවා 3ක් කියලා. හරිම ලස්සනයි, හරිම සරලයි, උච්චරයි කතන්දරේ. හරි. දාගනින් list එක නෙමෙයි බட் dictionary එක length එක item ගණන බලා ගැනීම කියලා දාගත්තා. දඩස් කාලා මේක ලියා ගන්න. දඩස් කාලා ලියා ගන්න. ඒතර උඹලා හැම වෙලෙම මේ මගුල ලිලි ඉන්න එපා යකෝ. දැන් උඩ ඒක ලිව්වනේ. දඩස් ගාලා L සමානයි len disk print L. එහෙනම් මේක දැනගන්න ඕනේ මොකද්ද? මුගේ length එක බලා ගන්න පාවිච්චි කරන්නේ len කියන එක. ඒක තමයි මතක තියාගන්න ඕනේ. මේ මගුල හැම වෙලෙම ලිලි ඉන්න එපා. අපරාධ වෙලාව. හරි ටක් ගාලා දාගන්න. හරි නේද? හරි. එතකොට ඩික්ෂනරි වල තව චුට්ටයි තියෙන්නේ. දැන් මම උඹට හිතෙන්න ඕනේ මෙහෙම දෙයක්. data structured කියන්නේ එහෙන කම්මැලි කොටසක්. ඔව් කම්මැලි තමයි. ඒ කියන්නේ මේ උඹට හිතන්න දෙයක් නැහැ නේ ගාණක් හදන්න එහෙම ලොකුවට නෑ. මේ මගුල ගැන ඉගෙනගෙන යන්න තමයි තියෙන්නේ. තාම තියරි කරන්නේ. තියරි තමයි යකෝ තියරි කරලා යන් ගණන් වලට. හරි. එතකොට මේ වගේ මහ ලොකු භාවිතයන් නැහැ. කොටිම කිව්වොත් ඩික්ෂනරි සෙට් අපල් වගේ දේවල් වලින් එහෙම භාවිතයක් නැහැ. හැබැයි ලිස්ට් කියන්නේ ජීවිතේ වගේ තමයි. Python වල පට්ට කොටසක් ලිස්ට් කියන්නේ. දැන් උඹලා ඉස්සෙල්ලා අපි ගානකුත් හැදුවනේ මතකයිනේ. ලිස්ට් එකත් එක්ක කතන්දර කරලා ගණන් ගොඩක් ඇවිල්ලා තියෙනවා. හොඳම උදාහරණ 2015 මේ රචනා ප්‍රශ්නේ. 2018 එක ලිස්ට්ම තමයි. යකු මොන මගුලද දන්නේ නැහැ. ලිස්ට් එකත් එක්ක කරක තමයි ගණන් දෙන්නේ. ඒකින්ද ලිස්ට් එක හොඳටම බලා ගන්න ආගයන් ප්‍රවේශ කරන ඒ සීන් ටික ඒ ඔක්කොම තමයි මෙතනටත් ඇප්ලයි වෙන්නේ. ඉතින් මේ වගේ මහ ලොකු දේවල් නෑ. මේ ටිකත් ෂේප් එකේ බලාගෙන යන් ප්‍රධාන විදිහට අර කලින් කරපු ටික සුපීරියට බලා ගන්න. ඊට පස්සේ මේ ටික ලාවට බලා ගත්තා නම් ඇති. හරි. ඊට පස්සේ දාගන්න ඊළඟ මාතෘකාව මොකක්ද අපිට තියෙන ආයිතම අලුතෙන් ඇතුළත් කිරීම. හරි. ලියා ගන්න. ආයිතම ඇතුළත් කිරීම. ආයිතම ඇතුළත් කිරීම. හරි. එතකොට මේක දැන් කාර් එකක් ගන්න තියෙන්නේ මස්ටෑන් එකක් ගැන තියෙන්නේ. මේකට කලර් එකක් ඇඩ් කරමු. පොතේ තියෙන කලර් එකක් දාලා තියෙන්නේ මං. හරි. එතකොට හරිම සරල දෙයක් තියෙන්නේ බං මේකේ අගට කී එකක් සහ තව වැලියු එකක් ඇඩ් වෙන්න ඕනේ. අයිටම් එකක් ඇඩ් වෙනවා කියන්නේ ඉතින් ඒ දෙකම තියෙන්න බෑ. එහෙනම් ඩිස්ක් කොටු අරහන. හරි. කොටු අරහනත් එක්කම අපි ලියන්න ඕනේ මෙයාගේ මේ කී එක. මොකද්ද කී එක? කලර්නේ. කලර්. වහලා equal මොකද්ද මේ කලර් එක දෙන්න අපි දෙමු black කියලා. හරි. එහෙනම් මෙන්න key එක ඇඩ් වුණා, මෙන්න value එක ඇඩ් වුණා. ඊට පස්සේ දැන් print කරගත්තොත් කාවද? disk එක. අන්න මේ තුනට අමතරව මෙන්න මෙයාවත් ඇඩ් වෙලා තියෙයි. හරි. එතකොට ඔච්චරයි කතන්දරේ. ලියා ගන්න. අයිතමයක් ඇඩ් කිරීම මෙන්න මේක තමයි කතන්දරේ. මෙන්න මේක මතක තියාගන්න ඕනේ. කොටු වරහන් ඇතුලේ key එක දානවා. කොටු වරහන් තියෙන්නේ. හරි. key එක දානවා. ඊට පස්සේ දානවා මෙතන මොකක්ද? ඒ කොටු අරහනට අදාළ ඒ key එකට අදාළ value එක. ඒක ඇඩ් කරගන්නත් තරම් හරි. ඔය ටික දාගන්න. දඩස් ගාලා දාගන්න ටක් ගාලා.
ඔයාලා මේ data structured කියන කොටසේ මේ කතා කරන ටික බම් මේ කම්පියුටර් එකේ රන් කරලා බලන්න අනිවාර්යෙන්. එතකොට නිකන් මේව මතක තියාගන්න දෙයක් නැහැ. ඔක රන් කරලා බැලුවා නම් අපිට දලා ID එකක් එනවා ඉතින්. හිතන්න ලොජික් නැහැ, කිසිම දෙයක් නැහැ. තියෙන ටික ලියා ගන්න විතරයි තියෙන්නේ. හරිම ලේසි. හරි එතකොට ඊළඟ චූටි මාතෘකාව අයිතම ඉවත් කිරීම. අයිතම ඉවත් කිරීම. හරි එතකොට බම් මේ ඩික්ෂනරි එකක් තියෙන අයිතම අපිට ඉවත් කරලා දාන්න පුළුවන්. ඒකටත් ක්‍රම දෙකක් විතර පාවිච්චි වෙනවා. පොප් එකයි ඩෙල් කියන කීවර්ඩ් එකයි. ඉතින් උඹට දැන් දැනෙනවා යකෝ මේවා අර වගේත් පාවිච්චි වෙනවානේ. ඉතින් ඒවම නෙමෙයි බම් මේ තියෙන දෙක ඔක්කොම data structure නේ. ඉතින් එහෙනම් එච්චරයි. පොප් කියන කීවර්ඩ් එක පාවිච්චි කරන්න පුළුවන් අපිට. මුලින්ම තියෙන පොප් නේ දාලා තියෙනෙත් හරි. මෙච්චරයි. disk.pop වරහන් ඇතුලේ අයින් වෙන්න ඕනේ වැලියු එකේ කී එක මොකක්ද කියලා අපි දාන්න ඕනේ. හිතන්න මම මෙතන අයින් කර ගන්න ඕනේ මෙයාගේ year එක. හරි year එක අයින් කර ගන්න ඕනේ. අන්න එහෙනම් දැන් print එකක් දාගත්තොත් කවද disk කියලා අන්න අපිට year එක නැතුව මෙන්න මේ දෙක විතරක් අපිට output වෙයි. ඔච්චරයි කතන්දරේ. හරි එතකොට pop කියන keyword එකෙන් මොකක්ද වෙන්නේ? item ඉවත් කරලා දාන එක වෙන්නේ. මොකක්ද ඉස්සරහින් ලියවෙන්න ඕනේ? අදාළ value එකේ key එක ලියවනම් හරි pop කියන keyword එකත් එක්ක. එතකොට ওই විදිහටම අපිට පුළුවන් del කියලා keyword එකක් පාවිච්චි කරන්න. ඒකත් හරිම සරලයි. මම පොඩ්ඩක් මේ පැත්තෙන් ගන්නම් ඒක. del හරි del කියලා ලියලා del brand එක නෙමෙයි අකෝ නිකන් del. හරි del disk එකත් එක්ක හරි ඉවත් වෙන්න ඕන අයිතමේ කොටු වරහන් තුල ලියන්න වෙන්නේ අපිට. year. හරි එහෙනම් මේක පාවිච්චි කරත් අපිට ඕන අයිතම මකලා දාන්න පුළුවන්. හරි එතකොට pop කියන keyword එකත් use කරන්න පුළුවන්. disk කියන del කියන එකත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ ක්‍රම දෙකම හරි. එතකොට අයිතමයක් ඉවත් කරලා දාන්න නම් අපිට පුළුවන් ඕනනම් අදාළ disk එකේ අදාළ dictionary variable එකත් එක්ක .pop අයින් වෙන value එකේ key එක value එක මොකක්ද බං මේකනේ 164 අයින් වෙන්න ඕනේ. එහෙනම් යාට අදාළ key එක දැම්මා. හරි key එකත් එක්ක අයින් කරලා දානවා. value එක අනන්‍යව හඳුනගන්නේ key එකෙන්. අන්න ඒකයි key එකත් එක්ක value එකක් තියෙන්නේ. ඒ වගේම අපිට පුළුවන් del කියන එක පාවිච්චි කරන්න. මෙතන dot එකක් නැහැ. del disk කියන්නේ මේ dictionary variable එක අයින් වෙන්න ඕන value එකට අදාළ key එක තියෙනවා කොටු වරහන තුල. හරි. ඒතර මේ ක්‍රම දෙකම අපිට පාවිච්චි කරන්න පුළුවන්. පොතේත් හරිම පිළිවෙලට ওই දෙක තියෙනවා. හරි. ඩෝංගල ওই දෙක ලියා ගන්න. හරි එතකොට බං මේ ඩික්ෂනරි ඔතනින් එහාට අපි කතා කරන්නේ නැහැ. මොකද මේ ඉතින් ඒකට කතා කරන්න දෙයක් නැහැ නේ බං. තව එකක් තියෙනවා කොපි කරලා දාන්න. ඒක හැම එකම මම ওই කොපි කරන මගුල කරේ නැහැ. ඔක මහ ලොකු වැදගත්කමක් නැහැ. හැබැයි පොතේ තියෙනවා කොහොමද කරන්නේ කියලා. ඉතින් ඒක බලලා තේරුම් ගනින්. ඉතින් යකෝ දැන් බබාලා යකෝ විභාගෙ ලියන්න ඉන්නේ උන්නේ බබාලා නෙමෙයි. ඉතින් ඒක බලලා තේරුම් ගන්න පුළුවන්. හරිම පිළිවෙලට පුළුවන්. කොටි මොකද මේ මගුල් ටික වුණත් පොත බලලා තේරුම් ගන්න පුළුවන්. හැබැයි අර පොඩි හයියක් වෙනවනේ මෙතන ඇවිල්ලා මම මොන හරි දෙයක් කියද්දි. අන්න ඒකෙන් හින්දා මේ ටික පට්ට වටිනවා. හරි. එතකොට බං මේ data structured කියන කොටස මෙතනින් ඉවරයි. හරිද? එතකොට මේ කියන එක හොඳට අහගනින්. data structured කියන එක ඇඟට යන ප්‍රමාණය අඩුයි. ඉතින් ඇඟට යන්න දෙයක් නැති හින්දායි. වරණයක් වගේ නේ if file වගේ දාලා මොකක් හරි මගුලක් කියලා ඇඟට යනවා පොඩ්ඩක්. අර කොන්දේසිය චෙක් කරද්දී එහෙම නැත්තම් else අන්න ඒ ටික ඇඟට යනවා. මේ මගුල ඇඟට යන්න දෙයක් නෑ බං. ඒක හින්දා ඇඟට යන්නේ නෑ.
ඒක හින්දා මේ ටික හොඳට බලා ගන්න ලිස්ට් ටික පිළිවෙලට ගන්න සෙට් ටික ටපල් ටික ඩික්ෂනරි ටික හරිම පිළිවෙලට අරන් කරපු ටික මාර පට්ට ගේමක් දීලා අවදානයක් දීලා ක්ලියර් කරපන්. එහෙමනේ බං ගේමක් දෙන්න ඕනේ Python කියන්නේ ගේමක් දිය යුතු පාඩමක්. නම්බර් සිස්ටම් ගේමක් දෙන්න ඕනේ පාඩමක්ද කියපන්කෝ. එහෙම නැහැනේ. හැබැයි Python කියන එකට ගේමක් දෙන්න ඕනේ අපි අනිවාර්යෙන්. ඒක හින්දා data structured නේ දැන් මේ මාතෘකා කොටස. ඒතර ඒ ටික ගත්ත පිළිවෙලට දැන් දඩබඩ කරලා ලියාගත්තා. අය ලියාගත්ත ටික හොඳ අවධානයෙන් පැය භාගයක් ඇයි බං ওই ටික බලලා දාන්න. උගන්නන්න පැය දෙකක් ගියාට ওই ටික ඔක්කොම බලා ගන්න පැය භාගයක් ඇයි. ඒ ටික බලලා හොඳට පට්ට ගේමක් දෙන්න දීලා ඕක ක්ලියර් කරගන්න. එතනින් එහාට ගේමක් නෑ. මේක දිහා බලලා Python අමාරුයි කියලා හිතන්න බෑනේ යකෝ. මේක ගේමක් නෑ අල්ලගනින්. දැන් උඹලා අර ගේම් තියෙන ටික දීලා ආවේ. ගේම දීලා ආවේ දැන් මේ පල්ලෙහා තියෙනවා. මේ වගේ ඇති මගුලක් නෑ. උඹලට තේරෙනවනේ. මහලු ගලබ්බක් නෑ. ඉතින් මේක මතක තියාගන්න විතරයි තියෙන්නේ. හරි. එහෙනම් ওই ටික හොඳට කම්ප්ලීට් කරගමු. දැන් data structured කියන කොටස ඉවරයි. අර ටික වර්ණේ පුනර්කරණයේ ශ්‍රිත ওই ටිකක් දැන් අපි ඉවරයි. ඊළඟට අපිට යන්න තියෙන්නේ Python වල අවසාන කොටස file handling මෙලොම රහක් නෑ ලේසි. හරි. ඔව් එච්චරයි තියෙන්නේ. ඉතින් එහාට Python ඉවරයි. ඊට පස්සේ විභාග ප්‍රශ්න ටික සාකච්ඡා කරලා අපි Python වලට සමුදෙනවා. Python වලින් අදාළ ගේම ගහලා ඉවරයි එතකොට. හරි. එතකොට මේ ටික දඩබඩ ගාලා ලියාගන්න අපි යන් අලුත් කොටසකට file handling කියන එකට. හරි.